හරි දරුවෝ. ආයුබෝවන් හැමෝටම. මම කියන එක ඇහෙන කට්ටිය hands up එකක් දෙන්න බලන්න. මම කියන එක ඇහෙන කට්ටිය hands up එකක් දෙන්න බලන්න දාන්න. මාව පේන ඇත්තෝම hands up එකක් දෙන්න බලන්න. මාව පේන කට්ටියත් එහෙම hands up එකක් දෙන්න බලන්න. හරි. ඒතර ගන්නේ අද මම ටිකක් වෙනස් කරා අපේ ටීම් එක. ඒ කියන්නේ මම වෙනදට මේවා කරා ඔයාලට සාමාන්‍ය වෙනදට මම කරන්නේ මේ ස්ක්‍රීන් ෂෙයා කරලා විතරයි. අද මම තීරණය කරා මෙන්න මේ විදිහට. මම වෙනස් පරිසරයකට ගිහලා ඔයාලට ක්ලාස් එක කරන්න. පේනවනේ මේ මම දැන් මේ දුක පාලමක් ඉස්සරහේ දැන් මේ ක්ලාස් එක කරන්නේ. අර වටේට සද්දේ ඒක නිසා. හරි. එතකොට අපි කරන්න යන දේ මම මෙන්න මෙතන පෙන්නලා දෙන්නේ. මොකද්ද? අපි ඔයාලගේ තුන්වෙනි පාඩම 10 වසර තුන්වෙනි පාඩම පදාර්ථ ව්‍යුහය කියන පාඩමේ ගැටළු සාකච්ඡා කරන්න තමයි පුතේ අද සූදානම් වෙන්නේ. දැන් ඔයාලා බලන්න ඉතින් මේ සර් මාරයිනේ අප්පා මේ මෙයා මේ අපේ තව පාඩමක් ඉතුරු වෙලක් තියෙනවා. පාඩම කරන්නේ නැද්ද? පුතේ අපිට ළඟදීම හම්බ වෙන්න පුළුවන් නේ ලබන හතේ දිහාට මම හිතන්නේ පන්ති පටන් ගනීවි ලයිව්. ඉතින් එහෙම පටන් ගන්නකොට අපිට එතනින් එහාට ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. ඒකෝට අපිට ඒ පාඩම මම කැමතියි ඇත්තටම ලයිව්ම කරන්න. හරි. මම ඒක නිසා ඒක තියන් ඉන්නවා ලයිව්ම කරන්න. ඒකෝට මේ අද මම කරන්න හදන්නේ දැන් ඔයාලා මේ ඉගෙන ගත්ත මේ පාඩමේ ප්‍රශ්න ටිකක් මේ පාඩම අනිවාර්යෙන්ම අතිශයින් වැදගත් පාඩමක් නේ. හරි. මේ පාඩමේ විවිධ ප්‍රශ්න එනවා. විවිධ ආකාරයෙන් කරකලා මෙහෙම කරලා අහනවා. රයිට්. ඉතින් අපිට සූදානම් වෙන්නේ හරි. අපිට සූදානම් වෙන්නේ මෙන්න මේක පොඩි ප්‍රවේශයක් ගන්නටයි. හරි. නැවත සරක් මාව පේන කට්ටිය hands up එකක් දෙන්න පාඩම පටන් ගන්න කලින්. මාව පේන කට්ටිය සම මම කියන එක පැහැදිලිව ඇහෙනවා නම් පැහැදිලිව ඇහෙනවා නම් මම කියන එක හරි. එතකොට මේකත් රෙකෝඩින් එකක් මම දාලා තියෙන්නේ. උත්සාහයක් දරනවා මේ රෙකෝඩින් එක අදම අප්ලෝඩ් කරගන්න පුළුවන් වේවි කියලා. රයිට්. අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්න ටිකට. මම මේ ප්‍රශ්න ටික ඔයාලට හරි. මේක අපිට ඇහැට පේන්නේ නැති දේවල් ගැන කතා කරන්නේ. පරමාණු අපේ ඇහැට පේන්නේ නැහැ පුතේ. ඉතින් මේ පරමාණු සම්බන්ධයෙන් තමයි මේක අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි පළවෙනියටම මුලින්ම ලේසිම දේවල් ටික බහුවර්ණ ටික ගැන පොඩි අවධානයක් වුණු 2020 ඉඳන් තියෙනවා මේකේ බහුවර්ණ ටික. මේ කියන්නේ මම අර අවුරුදු පිළිවෙලට අවුරුදු පතා නේද හදපු එකට ගත්ත බහුවර්ණ ටිකක් තමයි මේකේ තියෙන්නේ. එකට අරගත්ත බහුවර්ණ ටිකක් තමයි මේකේ තියෙන්නේ. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නය. හරි. එකිනෙක ආකර්ෂණය වන උපපරමාණුක අංශු යුගලය කුමක්ද කියලා අහනවා. එකිනෙක ආකර්ෂණය වෙන උපපරමාණුක අංශු යුගලය තමයි අහන්නේ. එකිනෙකට ආකර්ෂණය වෙන එක. එතකොට ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන්න එපායි. අන්න අපේ තියරිය රයිට්. ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙනවා නම් තමයි අපි ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ධනත් එක ඍණ තියෙනවා. ධනත් එක්ක ඍණ තිබ්බොත් තමයි ප්‍රතිවිරුද්ධ ආරෝපණ කියලා කියන්නේ. එතකොට ධනත් එක්ක ඍණ. හරි. ඒතර මෙතන බලන්න ඉලෙක්ට්‍රෝන ඍණ නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. නියුට්‍රෝන ආරෝපණයක් නැහැ. ඊළඟට ඉලෙක්ට්‍රෝන ඍණ ප්‍රෝටෝන ධන අන්න උත්තරේ. ධන සහ ඍණ දින එකනා තමයි ගන්නෙ රයිට්. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ. හරි. මෙතන ඉලෙක්ට්‍රෝන ඍණයි විකර්ෂණය වෙන්නේ. හොඳේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන නිසා කොහොමත් මේක ගන්න බෑ. හරි. ප්‍රෝටෝන තියෙන නිසා කොහොමත් මේක ගන්න බෑ. මෙතන නියුට්‍රෝන තියෙන නිසා කොහොමත් මේක ගන්න බෑ. හරි.
නියුට්‍රෝන නිසා කොහොමද එක ගන්නත් බෑ. එතකොට මෙතන දෙකම ඉලෙක්ට්‍රෝන නිසා එක ගන්නත් බෑ. එහෙනම් උත්තරේ අංක 2 කියලා එන්නේ. අදුසන එක තේරුම් ගන්න. මේක 2020 කියන්නේ ගිය අවුරුද්දේ පේපර් එකේ ප්‍රශ්නයක්. එතකොට ඒක හරි. ඊළඟට අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඒකත් 2020 පේපර් එකේ ප්‍රශ්නයක්, ගිය අවුරුද්දේ පේපර් එකේ ප්‍රශ්නයක්. බලමු පේපර් එකේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්ද කියලා අපිට. X හා Y නම් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිවෙලින් 2 8 1 හා 2 8 7 වේ. X කියන එක නායයන් 2 8 1 කියලා කියන්නේ 10 11 වෙනියනේ. 11 වෙනිය 11 වෙනිය වෙන්න ඕන. 2 8 7 කියලා කියන්නේ 17 වෙනියනේ. 17 වෙනිය වෙන්න ඕන. එතකොට 11 වෙනියා මට මතක විදිහට සෝඩියම්. 17 වෙනියා නම් මට මතක විදිහට ක්ලෝරින්. බලන්න කොටත් එක මතක් වුණාද කියන්නේ. මොකද තියෙන්නේ right? ඒව ගැන තියෙන අසත්‍ය ප්‍රකාශය තමයි අහන්න ඕන. අසත්‍ය ප්‍රකාශය තමයි අහන්න. බලමු අපි ආවර්ත වගේ එකම ආවර්තයේ පිට ආවර්ත අංකය හොයාගන්න ශක්ති මට්ටම් ගානේ නේද? ශක්ති මට්ටම් ගානේ දැන් බලන්න පළවෙනි එකේ ශක්ති මට්ටම් 3යි ඊගාවෙක ශක්ති මට්ටම් 3යි. එහෙනම් තුන්වෙනි ආවර්තය තමයි තියෙන. හරි අසත්‍ය ප්‍රකාශනේ අහන්නේ. මේක සත්‍යයි. මේක සත්‍යයි. මේක අවුලක් නෑ. මේක true. හරි මේක සත්‍යයි. හරි මේක සත්‍යයි. හරි මේක සත්‍යයි. ඊළඟට ආවර්තිකා වගේ එකම කාණ්ඩයේ පිහිටයි. එකම කාණ්ඩාංකය හොයන්නේ මෙන්න මේකේ. පිටිපස්සේ තියෙන මේ ඉලක්කමෙන්. මේක පළවෙනි කාණ්ඩේ, මේක හත්වෙනි කාණ්ඩේ. එතකොට එකම කාණ්ඩයේ පිහිටයි කියන එක අපිට ගන්න බෑ. එහෙනම් එකම කාණ්ඩයේ පිහිටයි කියන එක තමයි අසත්‍ය වෙන්නේ. එතකොට අයනික බන්ධන සාධමින් ඔව් මෙතන සෝඩියම් සහ ක්ලෝරින් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන අයනික බන්ධනයක් තමයි. සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන්නේ අයනික බන්ධනයක් තමයි. එතකොට ඒක හරි. මේකත් සත්‍යයි. මේකත් සත්‍යයි. දෙය ප්‍රකාශයක්. මේක බලමු. මේකත් සත්‍ය වෙන්න ඕනේ. අර උත්තරේ ගන්න. හරි. මේක සංයෝජනය වෙලා XY වන ඕනේ. හරි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ NaCl නේ. දෙන්නගේම සංයුජිතාවය එක එකනේ. එක එක නම් සාමාන්‍යයෙන් ඒ දෙන්න එකට ලියනක විතරයි කරන්නේ. උත්තරයන්ට දෙක තමයි එන්නේ. අතුස්සන්නේ එක පැහැදිලි අය. hands up එකක් දෙන එක පැහැදිලි අය. hands up එකක් දෙන එක පැහැදිලි කට්ටිය. right. okay. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට. XYZ ආවර්තිතා වගුවේ හරි අනුයාදව පිහිටන පරමාණු ක්‍රමාංකය 20ට අඩු මූලද්‍රව්‍ය 4කි. ඒ කියන්නේ මේව ඇවිල්ලා පළවෙනි මූලද්‍රව්‍ය 24 තියෙන අපි දන්න ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය ටික. right. අපි දන්නේ කියන්නේ ඔබ දන්න. ඒවායේ පරමාණු ක්‍රමාංකයට එදිරිව පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. ඒතකොට ඔබට පේනවා අර එක්කෙනෙක් උඩ ඉඳලා කිලිම රූම් ගාලා බහැලා. ඔය ප්‍රස්ථාරය මතන අක්වක් විතරනේ. කියන්නේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් කොහොමනේ හයිඩ්‍රජන් හීලියම් කියලා උඩට ගියා නේද? ඉතින් උඩම තැන් වල ඉන්නේ හීලියම් නියෝන් නාගන්. උඩම තැන් වල ඉන්නේ හීලියම් නියෝන් නාගන්. හීලියම් කියලා කියන්නේ 8 වෙනි කාණ්ඩේ, නියෝන් කියලා කියන්නේ නියෝන් කියලා කියන්නේ මේ 8 වෙනි කාණ්ඩේ එක්කනේ, ආගන් කියන්නේ 8 වෙනි කාණ්ඩේ එක්කනේ. නෑ අපෝ 10 වෙනි. right. ඊට පස්සේ එතකොට දැන් අනිවාර්යෙන්ම උඩම තැනක ඉඳලා පල්ලෙහාට එනවා කියලා කියන්නේ අනිවාර්යෙන් W ඇවිල්ලා 8 වෙනි කාණ්ඩේ එක්කෙනෙක් වෙන්න ඕන. W ඇවිල්ලා 8 වෙනි කාණ්ඩේ එක්කෙනෙක් වෙන්න ඕන. X ඇවිල්ලා පළවෙනි කාණ්ඩ එක්කෙනෙක් වෙන්න ඕනේ. තේරුණානේ කිව්ව එක නේ. හරි. එතකොට ඒ විදිහට බලමු අපි. y අයියෝ පීඩන කාණ්ඩය යන්නේ මෙයා 8 වෙනි කාණ්ඩේ නම් පළවෙනි කාණ්ඩේ මෙයා දෙවෙනි කාණ්ඩේ. උත්තරේ මෙයා දෙවෙනි කාණ්ඩේ තමයි එන්න ඕනේ. මෙයා උත්තරේ දෙවෙනි කාණ්ඩේ තමයි එන්න ඕනේ. පැහැදිලිද කිව්ව එක? අතුස්සන්නේ දෙවෙනි කාණ්ඩේ කියලා හොයාගත්ත ඉතින් පැහැදිලි කට්ටිය. මම ඔක තව පාරක් මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. හරි ඒක මෙන්න මෙහෙම බලන්න.
මෙන්න තියෙනවා මෙන්න ඔයාලට දීලා තියෙන ප්‍රස්තාරය මම මෙතනට ගත්තා. හරි. right මෙන්න මෙහෙම තියෙනවා මෙන්න මේක. ඉතින් මෙන්න මෙහෙම තියෙන එක අපි දැන් බලමු අර නේද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් කොහොමද යන්නේ නේ? මෙන්න මෙහෙමනේ තියෙන ප්‍රස්තාරය. එතකොට මේ උඩක ඉඳන් පල්ලෙහාට එනවා. කියන්නේ මේක හීලියම් නේ මෙතන තියෙන්නේ. හරි. ඔන්න ඒ සයින් එක ඔළුවේ තියාගන්න. ඒ මාර්ග සංඥාව. හරි. මේ උඩම තැන්වල තියෙන්නේ අටවෙනි. හරි. අටවෙනි කාණ්ඩේ මේක රයිට්. ඒතර මේක තමයි පළවෙනි. මේක දෙවෙනි කාණ්ඩේ. හරි. මේක තුන්වෙනි කාණ්ඩේ. කොහොමද යන්නේ? හරිද? හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් කොහොමද යන්නේ රයිට්? ඒතර ඔහොම තමයි මේකේ කාණ්ඩ ටික හොයාගන්නේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින් කොහොමද යන්නේ? අතුසන්නේ මේක මතක කට්ටිය. මේ රටාව මතක කට්ටිය. මේ අක්වක් විචලනය මතක කට්ටිය. හරි. right. දැන් එතකොට මේක ඇවිල්ලා y නේ අහන්නේ. එහෙනම් y ඇවිල්ලා මෙයාට අනුරූප එක්කනනේ නේ. එහෙනම් y ඇවිල්ලා කොයි කාණ්ඩෙද පුතේ? දෙවෙනි කාණ්ඩේ කියලා පැහැදිලි. අත උස්සන්න එක තේරුණු කට්ටිය හොඳටම. හරි. right. right. එතකොට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. right. ඒකේ දෙක කියලා එනවා right. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හතරවෙනි එක. මම මේකට දෙන්නම් ඔබට පොඩි වෙලාවක්. දැන් මේ පළවෙනි ප්‍රශ්න තුනම මම කරලා දුන්නානේ 2023ම right. දැන් මේක 2019. 19 එකක් තියෙන්නේ. මේකේ උත්තරේ මට කන්ටෙස්ට් කරන්න මම දාන්නම්. මම වෙලාවක් දෙන්නම් පොඩ්ඩක් මට කියන්න පටක් ගාලා වෙලාව. මට කියන්න මේක උත්තරේ 1ද 2ද 3ද 4ද කියලා ටක් ගාලා තෝරන්න බලන්න. ඔන්න ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ පේන්න තියෙනවා. මේක දිහා බලලා උත්තරේ තෝරන්න බලන්න ටක් ගාලා. උත්තරේ තෝරලා ඉවරයි hands up එකක් දෙන්න බලන්න. උත්තරේ තෝරලා ඉවරයි hands up එකක් දෙන්න බලන්න. කොහේ hands up එකක් දෙන්න බලන්න උත්තරේ තෝරලා ඉවරයි. උත්තරේ අංක 1 කියන අය hands up එකක් දෙන්න. අංක 1 කියන අය. අංක 2 කියන අය hands up එකක් දෙන්න බලන්න. මම මේ ෆෝන් එක දිහා බලන්න ෆෝන් එකේ තමයි මට ඔයාලගේ hands up එක පේන්නේ. කවුරුත් නැහැ. අංක 3 කියන අය hands up එකක් දෙන්න බලන්න. අඩි. අංක 4 කියන අය hands up එකක් දෙන්න බලන්න. 4 කියන කට්ටිය බලමු. මෙන්න මේ දෙන්නාගේ නේද සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය තමයි අහන්නේ. හරිද? එතකොට මේක හදනකොට මම මෙතනම හදන්නම්. මෙතන මේ කියන්නේ මේ ඩිස්කෂන් එකක් වගේ යන්නේ. හරි. ඒතර මෙතනදී සෝඩියම් නියෝන් 10 20 කියලා කියන්නේ නේද? ඒක ආයනයක් නෙවෙයි. ඒක පරමාණුවක්. ඒතර නියෝන් 10 20 කියලා කියන්නේ එයාගේ පරමාණුක ක්‍රමාංකය. හරි. එයාගේ පරමාණු ක්‍රමාංකය ඇවිල්ලා කීයද 10යි. හරි. පරමාණු ක්‍රමාංකය ඇවිල්ලා කීයද 10යි. පරමාණු ක්‍රමාංකයේ 10 කියන එකේ තේරුම තමයි එයාගේ තියෙන ප්‍රෝටෝන ගානක් කීයද 10යි. හරි. ප්‍රෝටෝන ගාන කීයද 10යි. හරි.
එයාගේ තියෙන ප්‍රෝටෝන ගානක් 10යි. හරිද? ඒ කියන්නේ එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානක් කීයද? ඉලෙක්ට්‍රෝන ගානක් 10යි. පැහැදිලි නේ ඒක? right? එතකොට අර සෝඩියම් කියන එක නා ගත්තාම එතන සෝඩියම් ධන ආයනය තියලා තියෙනවා. එතකොට එයාගේ දැන් සෝඩියම් පරමාණුවක් ගත්තා නම් පරමාණුක පරමාණු ක්‍රමාංක 11යි තමයි. හරි? එතකොට එයාගේ ප්‍රෝටෝන ගාන කීයද? ප්‍රෝටෝන ගාන දැන් මෙතන 11යි නෙමෙයි ධන ආයනයනේ ධන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා. ඉලෙක්ට්‍රෝනයක් අයින් කරාට ප්‍රෝටෝන අයින් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ගාන 11ම තමයි. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන ගාන කීයද? ඉලෙක්ට්‍රෝන තිබ්බ 11 11න් එකක් අයින් වෙලා තමයි ධන ආයනය හැදෙන්නේ. ඉලෙක්ට්‍රෝන මෙහාට මෙහාට අයින් වෙන්නේ. එතකොට 11න් එකක් ගියාම කීයද? 10යි. ඉලෙක්ට්‍රෝන ගාන 10යි. මේ 10 හොයාගන්නේ 11 හරින 1. හරි. නියුට්‍රෝන ගානත් ඔහොම බලන්නේමුක නේද? නියුට්‍රෝන ගාන ගත්තොත් එහෙම අරයාගේ නියුට්‍රෝන ගාන ඇවිල්ලා අර 20න් 10යි අඩු කරන්නේ 20න් 10 අඩු කරාම 10යි. අරයාගේ නියුට්‍රෝන ගාන ඇවිල්ලා 23න් 11ක් අඩු කරාම 11යි. හරි? අරයාගේ නියුට්‍රෝන ගාන 23න් 11යි right? එතකොට දැන් ඔන්න බලමු අපි තියෙන උත්තර ටික සංසන්දනය කරලා දෙකෙහිම තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඔව් මේකේ ඉලෙක්ට්‍රෝන 10යි මේකේ ඉලෙක්ට්‍රෝන 10යි. ඕනේ දෙයනේ ඉලෙක්ට්‍රෝන ගාන තමයි සමානයි. හරි? ප්‍රෝටෝන සංඛ්‍යා සමානයි. ප්‍රෝටෝන සංඛ්‍යා සමානද? නෑ ප්‍රෝටෝන අරකේ 10යි මේකේ ප්‍රෝටෝන 11යි. ප්‍රෝටෝන සංඛ්‍යා සමානයි කියන එක වැරදි නේද? ඒතකොට මම ඒක මෙතන ලියන්නම්. ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් right? ලියන්න ඕනේ නැහැ. ඔයාලට තියෙනවනේ. දෙකේම දෙන නියුට්‍රෝන සංඛ්‍යා නෑ නියුට්‍රෝන ගාන 10යි 11යි එන්නේ. ඒත් හරි 10යි 11යි එන්නේ නියුට්‍රෝන ගාන. හරි? ඊළඟට දෙකෙහිම තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩියි. ප්‍රෝටෝන සංඛ්‍යාව නියුට්‍රෝන ගානට වඩා වැඩියි. මේකේ නියුට්‍රෝන 10යි මේකේ ප්‍රෝටෝන ගාන හරි? මේකේ නියුට්‍රෝන 11යි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන 10යි. හරි? right? එතකොට ඒකත් වැරදි. එතකොට හරි උත්තරේ එන්නේ අංක 1. බැලූ බැලමට කවුරුත් හරි උත්තරේ කිව්වේ නැහැ. හරි? කවුරුත් හරි උත්තරේ කිව්වේ නැහැ. හරි? මේක තේරුණාද නැද්ද කියන්න බලන්න මට තව පාරක්. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. ඒක තමයි තේරුණේ right. මේක අවබෝධ වෙච්ච නැති අයත් අත උස්සන්න බලන්න අරකට අදුනන. මේක තේරුන්නේ නැති කට්ටිය. තව පාරක් කියලා දෙන්න සර්. තව පාරක් කියලා දෙන්න කියන කට්ටිය අත උස්සන්න බලන්න. තව පාරක් කියලා දෙන්නම් පුතේ. මේකට මම දැන් මෙන්න මේ කාරණා ටික දාලා මෙන්න මේව දාගන්නම්. මෙන්න මෙහෙමයි කේස් එක. එයාලා කියනවා පළවෙනි එක නියෝන් ගැන කතා කරන්නේ. නියෝන් 10 20. හරිද? ඊළඟ එක තමයි සෝඩියම් 11 23. හැබැයි ඒකේ ධන අයනය ගැනයි කතා කරන්නේ. ආන්න කේස් එක right. සෝඩියම් 11 23 එකේ ධන අයනය. අයනයක් හදනවා කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා හෝ ගත්ත. දැන් මෙතන ධන අයනයක්නේ හදලා තියෙන්නේ. දුන්නොත් දානේ ලැබේ නිදානේ. දුන්නොත් හැදෙන්නේ ධන අයන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අයින් කරොත් ඉලෙක්ට්‍රෝන දන් දුන්නොත් හැදෙන්නේ මොන අයනද? ධන අයන. එක්කෙනෙක් දන් දුන්නොත් ධන එක අයනය. දෙන්නෙක් දන් දුන්නොත් ධන දෙක අයනය. කොහොමනේ යන්නේ? හරි? මතකද ඒ ටික? අතුස්සන බලන්න මතකයි කට්ටිය ඒ ටික. අතුසන් බලන්න ඉතින් මතකයි right ඔන්න දුන්නොත් දානේ ලැබේ නිදානේ නේද මම ඕවා ඔබට කියලා දිනවා ඔය කතන්දරත් එක්ක ලස්සනට කියලා දිනවා right දැන් අපි බලමු දරුවෝ මෙයාලගේ ඔය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගණන් ටික මම දැන් උඩ දාන්න යන්නේ දැන් කොහොම හරි ඔන්න දැන් මම යන්නේ ඉලෙක්ට්‍රෝන ගාන ගැන මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 10යි මේකෙන් තමයි ගන්න මෙතන අයනයක් මොකුත් නැහැ මේකෙන් තමයි ගන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 11යිද නෑ 11යි තමයි කලින් තිබ්බේ. ඒ කියන්නේ පරමාණු උදාසීන වෙලාවේ 11ක් තිබ්බා. 11ක් තිබ්බා. දැන් මොකද වෙලා තියෙන්නේ? ධන අයනයක් හදලා. ධන අයනයක් හදලා.
ධන අයනයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා 11ක් තිබ්බ එකෙන් ධන අයනය නිසා ඉලෙක්ට්‍රෝනයක් මොකද වෙන්නේ? අයින් වෙලා එහෙනම් 11න් එකක් ගියාම කීයද පුතේ? 10යි කියලා එනවා. පැහැදිලිද? අතුස්සන් එක පැහැදිලි කට්ටිය? අතුස්සන් මේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි කියන එක පැහැදිලි කට්ටිය? හරි. තේරුණානේ මේ කේස් එක? ඉලෙක්ට්‍රෝන ගාන පැහැදිලි කියන එක තේරුම් ගන්න right? ඊළඟට ඒක හරිනේ. ප්‍රෝටෝන ගාන බලමු. ප්‍රෝටෝන ගාන ප්‍රෝටෝන තියෙන්නේ පුතේ න්‍යෂ්ටි. ප්‍රෝටෝන තියෙන්නේ පැටියෝ න්‍යෂ්ටි. ප්‍රෝටෝන න්‍යෂ්ටියේ තියෙනවා එයාලා හරි නිකන් මේ හරි ටෆ්. ඒ කියන්නේ ආයේ කාටවත් විනාශ කරන්නවත් මුකුත් කරන්න බෑ න්‍යෂ්ටි තියෙන්නේ. ඒ න්‍යෂ්ටි තියෙන ප්‍රෝටෝන ගාන ඇවිල්ලා මෙන්න මේ පල්ලෙහාදී ඉලක්කමට සමානයි කෙලින්ම 10යි. මෙතන පල්ලෙහාදී ඉලක්කම කීයද 11යි. ප්‍රෝටෝන ගාන කෙලින්ම ඒ ඉලක්කමම තමයි. ප්‍රෝටෝන තියෙන න්‍යෂ්ටියේ. න්‍යෂ්ටි ඉන්න ප්‍රෝටෝන වලට එහාට මෙහාට යන්න බෑ. ඌට එහාට ගන්න පයින්න බෑ. ඌගේ ගාන වෙනස් වෙන්නේ නෑ සහෝදරවරුනි. පැහැදිලිද? අත උස්සන්නේ ඒක. ඉලෙක්ට්‍රෝන විතරයි එහාට මෙහාට යන්නේ. ඉලෙක්ට්‍රෝන විතරයි එහාට මෙහාට පයින්නේ. අරහෙ දිනනකොට අරහෙට පයින්නවා. මෙහෙට කරනකොට මෙහෙට පයින්නවා. එහාට මෙහාට පැන ඉන්නවා right? හරි. තේරුණානේ කිව්වේ right? එතකොට නියුට්‍රෝන ගැනත් ඔහොම කතා කරමු. නියුට්‍රෝන ගාන හොයන්නේ මෙයාගෙන් මෙයා අඩු කරලා. හරි. නියුට්‍රෝන ගාන හොයන්නේ කොහොමද? උඩ ඉලක්කමෙන් පල්ලේ ඉලක්කම අඩු කරලා. එහෙනම් 20න් අඩු කරනවා දරුවනේ 10ක්. 20න් 10ක් අඩු කරාම කීයද පුතේ? උත්තරේ 10යි කියලා එනවා. හරි. මෙයාගේ නියුට්‍රෝන ගාන හොයන්නේ ඒ විදිහටමයි. 23නේ තිබ්බේ උඩ 23න් 11ක් අඩු කරනවා. 23න් 11ක් අඩු කරාම කීයද පුතේ? 12යි කියලා එනවා. අත උස්සන්න එක තේරුණු කට්ටිය. අත උස්සන්න පොතේ මේක තේරුණු කට්ටිය. එතකොට පුතා මේ මම දැන් තේරුණානේ දැන් ඇයි මම මේ පාඩම ගත්තේ කියලා ආයෙසරයක් මේ පාඩමේ ප්‍රශ්න ටික කතා කරන්නේ. දැන් මේ ප්‍රශ්නෙම ගොඩක් කට්ටිය වැරද්දුවා. ඉතින් ඔය වගේ තමයි විභාගයට වැරදින ප්‍රශ්න එනවා පුතේ. ඒකට උපරිම අවධානයෙන් full understandable විදිහට full උපරිම ආයේ ඔයම් ප්‍රශ්නයවත් කරන්න පුළුවන් වෙනවා තමන් සන්නද්ධ වෙන්න ඕන. තමන් සන්නද්ධ දුන්නේ නැත්නම් මේ වැඩේ කරන්න බෑ. නේද? අපි හම්බ කරොත් අපි කරනවා. ඒ වගේ තමයි. අපි හම්බ කරොත් අපි කරනවා වගේ තමයි අපි පාඩම් කරොත් අපිට කොට දාගන්න පුළුවන් විභාගෙ. මොකද අම්මයි තාත්තයි ජනාධිපති නෙවෙයි නේ. තාත්තා ජනාධිපති නම් අම්මා ජනාධිපති නම් තාත්තා කැමති නම් අම්මා කැමති නම් ඔන්න පුළුවන් ඔයාලට කොට දාගන්න වැඩි. ඇයි කිලින්ම වෙනම විභාගයක් තියලා නේ. එහෙනම් මේ වීඩියෝ ලංකාවේ එක වෙලා ඔහොම යන්න පුළුවන් right. ක්‍රිකට් ටීම් එකට කියලා ක්‍රිකට් ගහන්න පුළුවන් ඕන right. ජනාධිපති නම් අගමැති නම් පුළුවන් හරි. එහෙම නැහැ නේ. එහෙම නැති නිසා බෑ හරි. ඒක නිසා පාඩම් කරපළා මේවා හොඳට කොට දාගන්න ඕන. අපතක් කරන්න එපා මේක. මම කියවක පැහැදිලිද? අදසන මම කියවක පැහැදිලි කට්ටිය. හරි. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට යන් අපි කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන සංයෝග පිළිබඳ පහත් ප්‍රකාශ සලකා බලන්න කියලා තමයි කියන්නේ. ඒක 2018 පේපර් එකේ ප්‍රශ්නයක්. හරි සල්කා බලන්න කලින් බලමු මොකක්ද අහන්නේ. ඒ සත්‍ය වන්නේ නේ අහන්නේ. ඕකේ. රාම් නාම් සත්‍යෙහි. රයිට්. සත්‍ය බලමු. එම සංයෝග දැන් කාබන් ඩයොක්සයිඩ් උයි සල්ෆර් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ CO2 උයි SO2 උයි. හරි. මේවා ආම්ලිකයි. ආම්ලික කියන්නේ අම්ල හදන්න එපා. ඔව්. කාබනික අම්ලය හදනවා කාබනික් වලින්. එන්නේ කාබන් වලින් සල්ෆර් වලින් සල්ෆියුරික් අම්ලය හදනවා. ඔව්. ආම්ලිකයි තමයි. ඒක හරි. එහෙනම් ඒක හරි. හරි නිසා මම ඒක highlight කරන්නම් හරි. එම සංයෝග කාමර උෂ්ණත්වයේදී වායු ලෙස පවතී. බලන්න කාබන් ඩයොක්සයිඩ් වායුවක් නේ. මේ කාබන් ඩයොක්සයිඩ් ඔව් ගියා. කාබන් ඩයොක්සයිඩ් right. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් ඔව් සල්ෆර් ඩයොක්සයිඩ් වායුවක් තමයි පොතේ. හරි. ඒකත් හරි. බීත් හරි. එම සංයෝග අවර්ණය ඔව් දැන් මම කාබන් ඩයොක්සයිඩ් පෙන්වන්නේ ඔයාලට දැක්කද ඔයා ඒක? දැක්කද?
දැන් දැක්කද නෑනේ සල්ෆර් ඩයොක්සයිඩ් පේන්නේ නැහැ ටිකක් පාටක් නැහැ අවර්ණයි තමයි ඒකත් ඇත්තේ නේද ඒකත් සත්‍යයි එහෙනම් උත්තරේ මොකද්ද A B හා C සියල්ලම කියන තමයි උත්තරේ එන්න ඕන තේරුණාද අත උස්සන්න මම මේ කියන කිව්ව උත්තරේ මම කියන්න කලින් ගත්ත කට්ටිය පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මම කියන්න කලින් උත්තරේ ගත්ත අය ඔව් ඉන්නවා රයිට් හරි දැන් මේකට ගන්නකො මම කියන්න කලින් උත්තරේ 2017 ප්‍රශ්න ට්‍රිටියම් සමස්ථානිකයේ සම්මත අංකණය කුමක්ද කියලා අහනවා මේකට ගන්න බලන්න මම කියන්න කලින් උත්තරේ ට්‍රිටියම් කියලා කියන්නේ හයිඩ්‍රජන් වල සමස්ථානිකය හයිඩ්‍රජන් වල සමස්ථානිකය හරි එතකොට හයිඩ්‍රජන් වල සමස්ථානිකය ඒකේ සමස්ථානික තුනක් තියෙනවා හයිඩ්‍රියම් ප්‍රෝටියම් ට්‍රිටියම් හයිඩ්‍රියම් ප්‍රෝටියම් ට්‍රිටියම් එක තුඩි කියන්නේ උත්තරේ අංක 1 කියන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න උත්තරේ අංක 1 කියන අය අත උස්සවුවා කවුරුත් නැහැ උත්තරේ අංක 2 කියන අය අත උස්සවුවා 2 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 කවුරුත් නැහැ ආන්සර් නම්බර් 3 කියන අය අත උස්සවුවා උත්තරේ අංක 3 කියන අය ඕ අත උස්සනවා 3 කියන කට්ටිය නම් ගොඩක් රයිට් අංක 4 කියන අය අත උස්සවුවා අංක 4 කියන අය අත උස්සන්න බලන්න හරි ඔව් මේ එක එක කියලා කියන පොතේ හයිඩ්‍රියම් H1 2 කියන්නේ ප්‍රෝටියම් H1 3 කියන්නේ මොකද්ද ට්‍රිටියම් ඔබේ උත්තරේ නිවැරදි උත්තර අංක 3 මේවයි රයිට් ඊළඟට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට පහත සඳහන් ඔක්සයිඩ් අතුරින් කුමන ඔක්සයිඩයේ බාෂ්පික වේද කියලා අහනවා පුතා ආම්ලික වෙන්නේ අලෝහ මම කියලා දුන්නා ආම්ලික වෙන්නේ අලෝහ බාෂ්පික වෙන්නේ ලෝහ බාෂ්පික වෙන්නේ ලෝහ දැන් මෙතන අලෝහ ලෝහ පොඩ්ඩක් වෙන් කරගන්නකො මැග්නීසියම් ලෝහයක් ඇලුමිනියම් ලෝහයක් අඩේ ලෝහ දෙකක් තියෙනවා සල්ෆර් ඔක්සයිඩ් අලෝහ මේ SiO2 අලෝහ එන අලෝහ වෙන්න විදියක් නැහැ මේ දෙක වෙන්න බෑ මේ දෙන්නගෙන් කවුද දැන් ඒක තමයි ප්‍රශ්නේ මේක මතක තියාගන්න ඔය අම්ල පැත්තටත් නැති පස්ම පැත්තටත් නැති දෙපැත්තටම නැති වුත් ඉන්නවා උන්ට කියනවා පුතේ උභය භූමී කියලා ආන් එහෙම එක තමයි මෙන්න මේ මැග්නීසියම් කියලා කියන්නේ නෑ මැග්නීසියම් නෙමෙයි සෝරි ඇලුමිනියම් උභයගුණී එක්කනේ එතකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ මැග්නීසියම් කියලා තමයි. අර උභයගුණී ඔක්සයිඩ් කියලා අපිට මතකද දන්නේ නේද? අපි ශ්‍රේණිකව චෙක් කරලා බලමු. උභයගුණී ඔක්සයිඩ් ටික චෙක් කරලා බලමු ටක් ගාලා. මම දැන් ඔයාලත් එක්කම චෙක් කරන්නම්. ඔබට පැහැදිලි වෙයි එතකොට. ඔන්න මම දැන් මේ උභයගුණී ඔක්සයිඩ් චෙක් කරන්න යන්නේ. ඕක තියෙන්නේ පදාර්ථයේ විපර්යාස කියන පාඩමේ. ඔව්. මේකෙත් තියෙනවා හරි. ඔය අපේ පාඩම
හරි බලමු අපි පදාර්ථ විව්‍ය මෙන්න දින පාඩම මේ පාඩමට අයිති හරි change of method right අපි අච්චුපද වෙලලා බලමු හරි ඔන්න මම ඕපන් කරා PDF එක ඔයාලට ටක් ගාලා අච්චුප තැන පෙරලලා බලන්න මම මේ කරනවා වගේ මම දැන් මේ ඔයාලට මොඩල් එකක් පෙන්නන්නේ. ඒ කියන්නේ මම මේ කරන විදිය බලන්න ප්‍රශ්නයක් කරනකොට මේ ප්‍රශ්නේ මුලින්ම කරනවා තනියම කරලා ඊට පස්සේ සාකච්ඡා කරන වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාලට ඔයාගේ පොත අරගෙන බලන්න. පොත අරගෙන පොඩ්ඩක් චෙක් කරලා බලන්න උත්තරේ හරියද කියලා. අපි දැන් මේ කතා කරන්නේ පදාර්ථයේ ව්‍යුහ කියන පාඩමනේ. හරි. පදාර්ථයේ ව්‍යුහ කියන පාඩම තමයි අපි දැන් මේ කරන්න හදන්නේ. මේ තියෙන අලුම අපි ලෝහ අලෝහ සහ ලෝහ හරි මෙන්න මෙතන මෙන්න මෙහෙම බලමු අපි මෙන්න තියෙනවා මෙන්න මේක නේද මෙන්න මේක තමයි හොදට ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන එක නා උභයගුණී මෙන්න මේක තමයි ඔයාට මම highlight කරන්න උත්සාහ කරේ ආවර්තවගුවේ මොකක්ද කියන්නේ වම් පැත්තේ කෙළවරේ ඉන්න කට්ටිය කෙළවර කට්ටිය තමයි බාස්පික් කට්ටිය. දකුණු කෙළවරේ ඉන්න කට්ටිය ඇවිල්ලා කවුද? ආම්ලික කට්ටිය. ඔය දෙකොල්ල අතර මැද හරිම මැද නෙවෙයි. හරිම මැද නොවනේ. නමුත් ඇලුමිනියම් කියන එක නම් උභයගුණී කියලා මතක තියාගන්න. උභයගුණී කියලා මතක තියාගන්න. උභයගුණී. උභය කියලා කියන්නේ විතක පස්මයක්සේ හැසිරෙන විතක අම්ලයක්සේ හැසිරෙන. මේ අර දිය කොට දෙකෙහිම වාසය කරන කියන එකනේ උභයජීවීන් කියලා කියන්නේ නේද? ජීවකොට දෙකීම වාසය කරන ජීවිත තමයි උභයජීවී කියලා කියන්නේ. හරි. right. උභයගුණී වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඒක පැහැදිලිද දැන්? ඔන්න දැන් ඔයාට ඒක මෙච්චර කල් මතක නැත්නම් මෙච්චර කල් දැනගෙන ගියේ නැත්නම් ඔන්න අදින් පස්සේ ආය අමතක කරන්න එපා ඒක. තේරුණාද? අදින් පස්සේ අමතක කරන්න එපා ඒක ඈ. right. එතකොට ඒක පැහැදිලිද කියලා මම හිතනවා. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ. හරි. ඔන්න ඒ පාර 8 වෙනි ප්‍රශ්නෙට අපි යන්න හදනකොට මේ උපකරණේ පොඩ්ඩක් හිටමු. බලමු අපි ඒක හිට වෙන්නේ නැති වෙන්නේ යන්න පුළුවන්ද කියලා. හරි. කැරගේ. කරගෙන ඔන්න බලන්න කරගෙන right
එක්තරා මූලද්‍රව්‍යයක ලක්ෂණ 3ක් පහත දී ඇත. මේක 2016 නිව් සිලබස් ආපු එකක්. ඔයාලට මේ සිලබස් එක පටන් ගත්ත අලුතම ආපු එකක්. 2016 තමයි ඔයාලගේ සිලබස් එකේ පළවෙනි කට්ටිය විභාගෙ ලිව්වේ. මේ ඔයාලගේ අස්තුපත්ති සිලබස් එකයි. ඒ කියන්නේ දැන් අවුරුදු 5කට කලින් නේ. එක්තරා මූලද්‍රව්‍යයක ලක්ෂණ 3ක් පහත දී ඇත. ස්පටික ආකාරයෙන් මෙන්ම අස්පටික ආකාරයෙන්ද පවතී. කැට තියෙනවලු කැට නදුවක් තියෙනවලු. ජලයේ අද්‍රාව්‍ය වන අතර CS2 ද්‍රාවකවල හොඳින් දිය වේවි. ජලයේ දිය වෙන්නේ නැල්. කාබන් ඩයිසල්ෆයිඩ් වල දිය. ඒ කියන්නේ මේ ජලයේ දිය වෙන්නේ නැත්නම් වතුරේ දිය වෙන්නේ නැහැයි කියලා කියන්නේ පුතේ. මෙයා නිර්ද්‍රවීය එක්ක. වතුරේ දිය වෙනවා නම් ද්‍රවීය එක්කෙනෙක් වෙන්න පාය. හරි. පළවෙනි ඉස්සරහට. නිල් පාට දැල්ලක් කිව්ව ගමන් මතක තියාගන්න ඔයාලගේ සිලබස් එකේ නිල් පාට දැල්ලකට තියෙන්නේ එකම එක්කනයි. කවුද? සල්ෆර් විතරයි ඉන්නේ. නිල් පාට දැල්ලක් දෙන්නම් සල්ෆර් විතරයි. ඔව් දැන් බලන්න අනිත් ඒවා සල්ෆර් ස්පටික සල්ෆර් කැට තියෙනවා. ඒ වගේම සල්ෆර් ද්‍රව එහෙම අස්පටික විදියට තියෙන්න පුළුවන්. right? කුඩු විදියට තියෙන්නත් පුළුවන්. හරි. එතකොට කාබන් ඩයිසල්ෆයිඩ් වල දිය වේ. හරි. එහෙනම් අපිට උත්තරේ එහෙනම් ගන්න පුළුවන් ලේසියෙන්ම. උත්තරේ අංක 4 සල්ෆර්. ඊළඟට අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නෙට චූටි ප්‍රශ්නයක් හරි. චූටි ප්‍රශ්නයක්. මේකේ උත්තරේ මට කගස් ගාලා හදලා දෙන්න බලන්න. M නම් මූලද්‍රව්‍යයක කාබනේට ඒ රසායනික සූත්‍රය M2CO3 වේ. Me ක්ලෝරයිඩයේ රසායනික සූත්‍රය තමයි අහන්නේ. මට ටක් ගාලා හදලා උත්තරේ කියන්න බලන්න. මම මේ බලන් ඉන්නම් ඔයාලා දිහා. මට ටක් ගාලා හදලා උත්තරේ කියන්න බලන්න. උත්තරේ අංක 1 කියන අය hands up එකක් දෙන්න බලන්න. උත්තරේ අංක 1 කියන අය hands up එකක් දෙන්න බලන්න. අංක 2 කියන අය hands up එකක් දෙන්න බලන්න. අංක 3 කියන අය hands up එකක් දෙන්න බලන්න. අංක 4 කියන අය තම හදාගන්න බැරි වුණාද? ඔයාලට? අනවරත් අහන්න. අංක 1 කියන අය hands up එකක් දෙන්න. අංක 2 කියන අය hands up එකක් දෙන්න බලන්න. අංක 3 කියන අය hands up එකක් දෙන්න බලන්න. ඒකට කවුරුත් උත්තර දෙන්නේ නැහැ නේද? මොකක්ද ඒකට හේතුව? මෙහෙම මම මේක කියලා දෙන්නම් හදන විදිය. මෙච්චර කලින් කියලා දුන්නා තමයි. මේක ටිකක් මම ලොකු කරලා දාන්නම් මෙන්න මෙහෙම. M නම් මූලද්‍රව්‍යයක කාබනේටයේ සූත්‍රය M2CO3 වේලු. හරි. එතකොට මෙන්න මේ මෙතන තියෙන ප්‍රශ්නය වලට පේනවා හරි. මේ ප්‍රශ්නේ මේ පැත්තේ තියෙනවා. මේ ප්‍රශ්නේ හරි M නම් මූලද්‍රව්‍යයක කාබනේටයේ රසායනික සූත්‍රය M2CO3 කියලා කියන්නේ. M2CO3. ඒ කියන්නේ
ඒකේ තේරුම ඕන දැන් මම ඒක තේරුම් කරන්න යන්නේ ඔයාලට. ඒ සූත්‍රයේ M2CO3 නේ. M2CO3 තමයි සූත්‍රය. ඒ කියන්නේ ඒක හැදිලා තියෙන්නේ එමුයි ආය කවුද? CO3 2 times. එමුයි CO3 2 times ඔය එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. මේ දෙන්නාගේ මේ view එකේ මේ දෙක එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේකෙදි ඔන්න මම මෙයාගේ සංයුක්තතාවය ලියනවා. කාබනේට්ගේ සංයුක්තතාවය දෙකයි. ඔන්න සංයුක්තතාව ටික මතක් වෙන්න උන් ටාර් ගන්න. මෙතන සංයුක්තතාවය දන්නේ අපි x කියලා කියමුකෝ. x කියලා කියමුකෝ right? x කියලා කියමු අපි මෙතන right? එතකොට මෙන්න මේකේ මුයි CO3 අපි එකට එකතු කරාම හරි? මුයි CO3 එකට එකතු කරාම මෙයාගේ සංයුක්තතාවය මම කියලා දුන්න මේක හදන විදිහ මෙහෙම වරහනක් දාලා හිටන් හරි? මෙයාගේ සංයුක්තතාවය දෙක මාරු කරන්න. මෙයාගේ එක මෙතනට එනවා x මෙතනට එනවා මෙයාගේ එක මෙතනට එනවා දෙක මෙතනට එනවා. එහෙම ආපු එක තමයි මේ තියෙන්නේ. හැබැයි මේ CO3 ට පිටින් නම් කිසි ඉලක්කමක් නැහැ මේ. කිසි ඉලක්කමක් නැහැ. ඒ කියන්නේ මෙයාගේ ඉලක්කමක් නැත්තම් මෙතන එක වෙන්න එපායනේ. ඉලක්කමක් නැත්තම් මෙයා එක වෙන්න ඕන. එහෙනම් x සමානයි කීයද තිබිලා තියෙන්නේ? එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක දීලා තියෙන්නේ m ගේ සංයුතිතාවය හොයාගන්න තමයි මෙන්න මේක දීලා තියෙන්නේ. ඔන්න දැන් මේකෙන් අපි m ගේ සංයුතිතාවය හොයාගත්තා. පැහැදිලිද මම මේ කියලා දුන්න එක? ඔන්න අපි යාගේ සංයුතිතාවය හොයාගත්තා m ගේ. අතුස්සන් m ගේ සංයුතිතාවය හොයාගත්තේ තේරුණ කට්ටිය. අපි සංයුතිතා දෙක මාරු කරලානේ ලියන්නේ. මාරු කරලා ලිව්ව එක අපි ඊට පස්සේ දිගහැරලා ලිව්වහම සංයුතිතා දෙක ආයෙසරක් මාරු කරගන්න ඕන. හරි? ඉතින් මෙන්න මෙතන ඔයා හිතන්නේ මේ තුන ඇවිල්ලා අරයාගේ සංයුතිතාවයද නෑ නෑ. ඒ තුන ඇවිල්ලා මෙයාගේ ඇඟේ කෑල්ලක්. කාබනේට් කියන එකනගේ ඇඟේ කෑල්ලක් CO3 2- කියලා කියන්නේ. කාබනේට් කියන එකනගේ ඇඟේ කෑල්ලක් 3 කියලා කියන්නේ. ඒ 3 ඇවිල්ලා අපිට අයින් කරන්නයි කියන්නේ. ඒක යාගේ ඇඟේ කෑල්ලක්. ඇඟේ කෑල්ලක්. හරි නේද? ඒ සමහර කට්ටියනේ සමහර කට්ටිය ඇඳුම් ඇඳලා යාලගේ වලිගේ පේන්න එක නතර කරන්න බෑනේ. සමහර කට්ටිය නේද? ඒ වගේ තමයි ඒක ඇඟේ කෑල්ලක්. හරි. මේ 3 එක ඇඟේ කෑල්ලක්. ඒතර 3 කියන්නේ යාගේ සංයුක්තාවය නෙවෙයි. වල රැවටෙන්නේ නැති එක නේද? වල ආයෙනම් මෙයාගේ සංයුක්තාවය 3යි එහෙනම් MCl3 හරි මොකක් හරි එහෙම හිතන්නේ. හරි. එහෙම නැහැ. මං කිව්ව එක පැහැදිලිද? මේක කාබනේට් අයනේ. අතුසන්න පැහැදිලි කට්ටිය. කාබනේට් අයනය CO3 2-. හරි. දැන් මෙයාගේ M ගේ ක්ලෝරයිඩ් එක තමයි අහන්නේ. එහෙනම් දැන් ඔන්න මම M ගේ ක්ලෝරයිඩ් එක හොයන්න යන්නේ. M මෙහෙම ලිව්වා. ක්ලෝරින් මෙහෙම ලිව්වා. දැන් M ගේ සංයුක්තාවය හොයාගත්ත. M ගේ සංයුක්තාවය කීයද පුතේ? 1යි. ක්ලෝරින් ගේ සංයුක්තාවයත් 1යි. එහෙනම් මුන් දෙන්න එකතු කරනවා. එකතු කරාම මොකද්ද වෙන්නේ? MCl. දෙන්න මෙයාගෙත් 1යි මෙයාගෙත් 1යි. 1යි 1යි ලිව්වම ආයි මාරු කරන්න දෙයක් නැහැ. උත්තරේ මොකද්ද? MCl කියලා එනවා. අත උස්සන්න පැහැදිලි අය? අත උස්සන්න පැහැදිලි අය? right. දැන් ඉතින් උත්තරේ අවුලක් නැහැ මං හිතන්නේ MCl answer number 1 එන්නේ. දැන් බලන්න ඔයාලට මේ ප්‍රශ්න වලින් කීයකට උත්තර ලියා ගන්න බැරි වුණාද කියලා හරියට නේ. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැතිකමද? දන්නේ නැතිකම නෙවෙයි හරියටම පොයින්ට් කරලා ලියන්න පොයින්ට් කරලා පාඩම් කරන්න දන්නේ නැතිකම. දැන් මම මේ ප්‍රශ්නේ පත්තරේ කරන නිසානේ ඔයාලට මේක අහුවෙන්නේ. හරි? දැන් මේ වගේ ප්‍රශ්න කරනකොට ආයෙ මේ වගේ ප්‍රශ්නයක් આવොත් අනා ගන්න එපා. පැහැදිලිද? ආයෙ මේ වගේ ප්‍රශ්නයක් આવොත් එම අනා ගන්න එපා ඔයාලා කවුරු. පැහැදිලිද පුතේ කියන එක? ආයෙ මේ ප්‍රශ්නේ කරාම අනා ගන්න එපා. හරි. 10 ඔය 10 තමයි මම බහුවර්ණ වලින් කරන අවසාන ප්‍රශ්නේ මම ඊළඟට යනවා රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට 10 වෙනි ප්‍රශ්නෙට මට උත්තරයක් ඔයාලා තෝරලා දෙන්න බලන්න ටක් ගාලා මන් දෙන විනාඩි කිහිපයක් උත්තරයක් තෝරන්න බලන්න ටක් ගාලා මම ඔයාලගෙන් උත්තර ටික අහලා ඉන්නවා. උත්තර අංක 1 තියෙන කට්ටිය hands up එකක් දෙන්න බලන්න. උත්තර අංක 1 තියෙන කට්ටිය hands up එකක් දෙන්න බලන්න.
උත්තරේ අංක 2 කියන අය hands up එකක් දෙන්න බලන්න. answer number 2 කියන කට්ටිය. answer number 3 කියන කට්ටිය hands up එකක් දෙන්න බලන්න. answer number 3. 3 කියන කට්ටිය කීව දෙනෙක් ඉන්නවා? උත්තරේ අංක 4 කියන අය hands up එකක් දෙන්න බලන්න. 4. එහෙනම් 3 තමයි ගොඩක් කට්ටිය බලමු මම ප්‍රශ්න කියෙව්වත් නැහැ. සමස්ථානික සම්බන්ධයෙන් ශිෂ්‍යයෙකු විසින් කර ඇති ප්‍රකාශ සලකන්න සත්‍යය වනේ අහන්නේ අපි සත්‍ය ටික මාත් කරමු. ඒ සමස්ථානිකවල හරි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන වේද? ඕන ඉතින් සමස්ථානිකයක් කියලා කියන එකම මූලද්‍රව්‍යයක්නේ. එකම මූලද්‍රව්‍යයක් නම් ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි. හරි H1 H1 H2 H13 අර හයිඩ්‍රියම් ප්‍රෝටියම් ට්‍රිටියම් හරි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වේ කියන එක හරි. ඒක හරි. එන ඒ තියෙන්න ඕනේ. ඒ අනිවාර්යෙන් තියෙන්න ඕනේ නම් BC කියන උත්තරේ මේක වෙන්න බෑ. මොන වෙන්න බැරි ටික මම අයින් කරනවා. ප්‍රෝටෝන සංඛ්‍යා සමාන නොවේ. ප්‍රෝටෝන එකම මූලද්‍රව්‍ය නම් ප්‍රෝටෝන ගානත් සමාන වෙන්න බෑ. එකම මූලද්‍රව්‍ය ප්‍රෝටෝන ගානත් සමාන වෙන්න ඕන. හයිඩ්‍රජන් 1 1 1 2 1 3 1 නේද? කාබන් 6 12 කාබන් 6 10. සමස්ථානික 6 6 දෙකේම 6 තියෙනවා. ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන නොවේ කියලායි තියෙන්නේ මෙතන මේ. නොවේ කියන එක වැරදි. එහෙනම් මෙයා වැරදි. මෙයා වැරදියානේ. එයා වැරදි. එහෙනම් B තියෙන්න බෑ. B තියෙන්න බෑ. B නැත්තම් මෙයා වෙන්නත් බෑ. ඕම් බලන්නකොනේ. පට්ට ලේසියිනේ. මේකෙත් B තියෙනවා එහෙනම් ඌ වෙන්නත් බෑ. අයියෝ. එහෙනම් ඔයාලා බහුතරයේ උත්තරේ හරි පුතේ. උත්තරේ ඔයාලා කිව්වේ 3 කියලා. අපි කොහොකට සීත් බලමු. නියුට්‍රෝන සංඛ්‍යාව සමාන නොවේ. ඒක ඇත්ත. නියුට්‍රෝන ගන්න සමාන වෙන්නේ නෑ තමයි. නියුට්‍රෝන ගන්න සමාන වෙන්නේ නෑ පුතේ. නියුට්‍රෝන ගන්න සමාන වෙන්නේ නෑ. ඒක හරි. හරි. C හරි. ඒතකොට උත්තරේ එන්නේ අංක 3 කියලා තමයි එන්නේ. එහා C කියලා එන්නේ. right. දැන් මම යනවා ඊළඟට මේකේ තියෙන මේක තව ප්‍රශ්න කොටක් තියෙනවා හොඳේ. බහුවර්ණ වලින් පරිබාහිරව ඔබට වෙනද මේක බහුවර්ණ කොච්චර තියෙනවද? මේකේ මේ පාඩමෙන් බහුවර්ණ එනවා 10කටත් වඩා වැඩියෙන් එනවා අවුරුදු. මේ ආශය. ඒකයි මෙච්චර මේ ප්‍රශ්න තියෙන්නේ. මේකේ තියෙන පිටු 18ක් පේනවද ඔයාලට? ඔන්න right. අපි යමු ව්‍යුහගත රචනාවලට. ව්‍යුහගත රචනාවලට. ව්‍යුහගත රචනා. right. M නැමැති ලෝහය හා සම්බන්ධ ප්‍රතික්‍රියා දෙකක් පහත දක්වා ඇත. ඔයාලා හොඳට කියවන්න ප්‍රශ්නේ ස්ක්‍රීන් එකේ තියෙනවා. M ධන ඔක්සිජන් වායුව ඒ කියන්නේ රත් කරනවානේ. X කියලා සුදු පාට කුඩක් හදනවලු. මට සුදු පාට කුඩ කිව්ව ගමන් මතක් වෙන එක්කෙනෙක් ඉන්නවා කවුද? සුදු පාට කුඩක් කිව්ව ගමන් මට මතක් වෙනවා පුතේ මැග්නීසියම්. මම දන්නේ නැහැ හරිද කියලා. මම නිකමට නිකන් දාගන්න නැහැ. මම දන්නේ නැහැ. හරි. ඔයත් ඒ වගේ පොඩි එක්කෙනෙක් කල්පනාවට ගන්න. මැග්නීසියම් ද. හරි. ප්‍රශ්නයක්. හරි. M ධන Y. මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් හැදෙනවා. එයා තමයි ඊට පස්සේ ඉසෙට් කියලා අවර්ණ වායුවක් හැදෙනවා. මැග්නීසියම් වලට මොකක් එකතු කරාමද මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ? ඒ කියන්නේ ක්ලෝරින් ඉන්න කෙනෙක් එපයි. එහෙනම් ක්ලෝරින් විතරක් වායු වෙන්න විදියක් නැහැ. එහෙනම් Y වෙන්න ඇත්තේ මෙන්න මෙයා වෙන්න ඇති. Y සමහර විට මේ මම හිතන එක නම් මම ලියන්නම්.
මට හිතෙනවා මෙයා වෙන්න ඇති කියලා මේ HCl වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලා දැන් බලන සර් කොහොමද ඔහොම හිතන්නේ නේද? දැන් ක්ලෝරීන් වෙන්නත් ඕන අවර්ණ වායුවක් පිට වෙන්නත් ඕනනේ. හරි. අවර්ණ වායුවක් කියන්නේ හයිඩ්‍රජන් නේ පුතේ. හයිඩ්‍රජන් පිට වෙනවනේ සාමාන්‍යයෙන් HCl දැම්මමනේ. ඇයි ඒකේ තියෙන හරි. මේ මේක බලන්න මතකද කියලා ඔබට? හරි. බලන්න මේක මතකද කියලා. මෙහෙම Mg තියෙනවා. Mg ට HCl දැම්මොත් ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. Mg ත් එක්ක Cl MgCl2 හැදෙනවා. මැග්නීසියම් එක ක්ලෝරීන් පැනලා යනවා. මොකද වෙන්නේ? හයිඩ්‍රජන් තනි වෙනවා. තනි වෙච්ච එක මොකද වෙන්නේ? වායුවක්. Oh my god. ඔන්න තියනවා නේද? මොහොම තමයි. පැහැදිලිද මේ ප්‍රතික්‍රියාව? මම දන්නේ මේකද කියලා මේක මට මතක් වුණාඩක් ගාලා හොඳේ. අදුස්සන්න ඔයාලට මේක මතක් වෙන්න කට්ටිය. මේ ප්‍රශ්නේ කරනකොට ඔයාලට මේක නැත්තල මතක් වුණා. ඒක මතක් වුණා නම් හොඳයි. එතනම හොඳයි. දක්ෂයි. එහෙම මතක් නොවුණා කියලා වොරි වෙන්න එපා. මේක තාම ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේනේ. ඒක නිසා එකපාරට මතක් වෙන්නේ නැති වෙයි හරි. දැන් ඔන්න එයාලගේ රසායනික සූත්‍ර හෝ නාම හෝ ඒවා ලියන්න right. හරි. M එහෙනම් ඇවිල්ලා කවුද? මැග්නීසියම්. M එහෙනම් ඇවිල්ලා මැග්නීසියම්. ඒ වාගේ නාම හෝ රසායනික සූත්‍ර හෝ තිත්තිරි මත ලියන්න කියලා කියනවා. එතකොට මැග්නීසියම් කියලා දාන්න මෙහෙම වචනෙන් ඒ වගේම X කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් නේ රසායනික සූත්‍රය ලියමු අපි. මැග්නීසියම් ඔක්සයිඩ් MgO එයා තමයි සුදු පාට කුඩ. Y ඇවිල්ලා HCl Y කියන්නේ HCl කියලා මට හිතෙනවා නිසා මම ලිව්වා HCl right. Z කියන්නේ මොකද්ද එහෙනම්? මොකද්ද ආවරණ වායුව? හයිඩ්‍රජන් වායුව තමයි ඔය තියෙන්නේ. ඕම් ඔය විදිහට අපිට ඒකට උත්තර ටික ලියා ගන්න පුළුවන්. පැහැදිලිද පුතේ? අත උස්සන්න පැහැදිලි කට්ටිය. හරි. දැන් මෙතන ලොකුට ඉඩ තියෙනවත් එක්කනේ. මේ ඉඩ තියෙන නිසා මම ඔබට යෝජනා කරනවා මැග්නීසියම් කියන එක මේ පැත්තෙන් අයින් එකකින් ලියලා වරහන් තුල මැග්නීසියම් කියලා සිංහල වචනොත් ලියන්න. තේරෙනවද කියන එක? මම මෙතන ලියන්නේ නැහැ. ඔයාලා හරි. මැග්නීසියම් කියලා සිංහලෙන් ලියන්න. අතන මැග්නීසියම් ඔක්සයිඩ් කියන එකේදී වරහණක් දාලා මැග්නීසියම් ඔක්සයිඩ් කියලා සිංහලෙන්ුත් ලියන්න. අතන HCl කියන එකේ වරහණක් දාලා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා ලියන්න. Z කියන එකේ වරහණක් දාලා හයිඩ්‍රජන් වායුව කියලා ලියන්න. එහෙම ලියන්න කියලා මම ඔබට මම කියනවා. ඔයාට වගෙන් ඉල්ලනවා එහෙම ලියන්න. ඒතර කාටවත් වැරද්දක් දාන්න බෑ. කාටවත් පෙන්නන්න ඇඟිල්ලක් දික් කරලා වැරද්දක් පෙන්නන්න තියන්න එපා පේපර් එකේ. ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනකොට වැරද්දක් පෙන්නන්න තියන්න එපා කාටවත්. හරි? අන්න ඒක මතක තියාගන්න. මේක 2020 පේපර් එකේ ප්‍රශ්නයක් හොඳේ. මේ පහුගිය අවුරුද්දේ ප්‍රශ්නයක්. හරිද? X සංයෝගයේ පවතින ආයනික ආකාරයක් M ධන දෙක වේ. Oh my god හරිනේ මැග්නීසියම් ධන දෙක. හරි. එම සංයෝගයේ ඔක්සිජන් පවතින ආයනික ආකාරය දැක්වීමට අර නේද? X කියලා කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් වල තියෙන්නේ M ධන දෙකෙන්නේ. හරි. ඔක්සිජන් පවතින ආයනික ආකාරය දැක්වීමට රසායනික සංකේතයේ ඉන්න O2- වලින් තියෙන්නේ නේ. ඔක්සිජන් ඍණ දෙක තියෙන්නේ. හරිද? ඔක්සිජන් ඍණ දෙක තියෙන්නේ. අරයා ධන දෙක නම් ඔක්සිජන් ඍණ දෙක. ඒකනේ එහෙමනේ තියෙන්නේ. හරි? ආයනික සංයෝග මතකද? ඔක්සිජන් ඍණ දෙකෙන් තියෙන්නේ. හරි? මැග්නීසියම් ධන දෙක නම් ඔක්සිජන් ඍණ දෙක වෙන්න එපා. ඒ කියන්නේ සංයෝගයක් උදාසීනයි. සංයෝග හැම වෙලෙම උදාසීනයි. මතක තියාගන්න. සංයෝග උදාසීනයි පුතේ. සංයෝග උදාසීන වෙන්න නම් එයාලාගේ ආරෝපණ ප්‍රමාණ කොච්චර ආරෝපණ තිබ්බත් ඒ ආරෝපණය ඍණ පැත්තක් ඇවිල්ලා බැලන්ස් වෙන්න ඕන. ඍණ ආරෝපණයක් තියෙනවා නම් ධන පැත්තක් ඇවිල්ලා බැලන්ස් වෙන්න ඕන. ඒ කියන්නේ ධන පහ තියෙනවා නම් ඍණ පහ තියෙන්න ඕන. ඍණ දෙක තියෙනවා නම් ධන දෙක තියෙන්න ඕන.
ඔය විදිහට මේ ආරෝපණ අතර මේ බැලන්ස් එකක් තියෙනවා. ඒක තමයි තියරිය. අරය m ධන දෙක නම් ඒ තුන ඔක්සිජන් ඉන්නේ ඕ ඍණ දෙකෙන් තමයි ඔක්සිජන් ඉන්න ඕනේ. හරි. ඉංගිත්තක් හරි පැහැදිලි ආදර්ශන බලන්න. ඒක පැහැදිලි නැත්නම් කටපාඩම් හරි කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක පැහැදිලි වෙන්න කලින් කටපාඩම් කරගන්න. පැහැදිලි වෙන්න කලින් කටපාඩම් කරගන්න. right? ඒකට ලේසියි right? හරි. ඊළඟට x අල්ප වශයෙන් ජලයේ ද්‍රාව්‍ය වේ. මැග්නීසියම් ඔක්සයිඩ් එම ජලීය ද්‍රාවණයට ලිට්මස් පත්‍රය යොදා පරීක්ෂා කිරීමේදී වර්ණ විපර්යාසයක් දක්වන්නේ කුමන වර්ණයෙන් යුතු ලිට්මස් පත්‍රද කියලා අහනවා. ඕකට ඔයාට මේ මම මෙහෙම කතාවක් කියන්නේ. ඔය අම්ල ප්‍රශ්න ගැන හරි. ඔය අම්ල ප්‍රශ්න ගැන කතා කරනකොට හරි. ඔය අම්ල ප්‍රශ්න ගැන කතා කරනකොට පුතේ උතන තියෙන මේ මැග්නීසියම් නේ තියෙන්නේ. මැග්නීසියම් හරි ජලයට දැම්මහම OH- ඒ කියන්නේ මේ බාෂ්මිකයි. අපි අර කලින් කතා කරේ බාෂ්මිකයි කියන්නේ. අපි බාෂ්මිකයි කියලා කිව්වේ නේද? මැග්නීසියම්ගේ සංයෝග බාෂ්මිකයි. මතකද ඔබට ඔබ 8 වසරේ ඉගෙන ගත්ත පුතේ ග්‍රේඩ් 8 වල ඉගෙන ගත්තා අම්ල බෂ්ප හා ලවණ කියන පාඩම. අම්ල බෂ්ප හා ලවණ කියන පාඩම ඉගෙන ගත්ත 8 දී හෝ 9 දී. ඒ ඉගෙන ගත්ත පාඩමේ අපි කතා කරා ලිට්මස් පත්‍රය යොදාගෙන මේ අම්ල බෂ්ප පරීක්ෂා කරන එක. එතකොට ප්‍රශ්නයකට දාන්නේ පුතේ මතක තියාගන්න රතු ලිට්මස් තමයි දාන්නේ. රතු ලිට්මස් දැම්මහම තමයි එයා නිල් පාටට හැරෙන්නේ. බෂ්ප වලින් මොකද කරන්නේ? රතු ලිට්මස් නිල් පාට කරනවා. ඕක ගැන විස්තරාත්මකව අපි කතා කරනවා. ඕක ගැන අපි විස්තරාත්මකව කතා කරනවා. 11 වසරේ ලබන අවුරුද්දේ right ලබන අවුරුද්දේ මට මතක 6 වෙනි 8 වෙනි පාඩම 8 හරි 7 හරි right ඒතර මේ පාඩමේ කතා කරනවා ඒකට එතකල් දැනට ඔන්න ඔතන නේද ඔයා මතක තියාගන්න අම්ල භස්ම හඳුන ගන්න ලිට්මස් ගන්නවනේ රතු ලිට්මස් නිල් පාට කරවන්නේ භස්ම දැම්මොත් නිල් ලිට්මස් රතු පාට කරවන්නේ අම්ල දැම්මොත් එන්න දැන් මෙතනදී භස්මයකට භස්මය හඳුන ගන්න නම් භස්ම නිල් පාට කරවන්න නම් මොන ලිට්මස් දාන්න ඕන රතු ලිට්මස් තමයි දාන්න ඕන. රතු ලිට්මස් තමයි දාන්න ඕන. රතු ලිට්මස් තමයි දාන්න ඕන. හරි. රතු ලිට්මස් තමයි දාන්න ඕන. රතු ලිට්මස් දැම්මොත් තමයි අපිට මොකද වෙන්නේ? වර්ණ විපර්යාසයක් බලා ගන්න පුළුවන්. රතු ලිට්මස් දැම්මම නිල් පාට වෙනවා. රතු ලිට්මස් දැම්මහම මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. මං හිතනවා පොඩ්ඩක් හරි මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ පැහැදිලි නැතත් කමන්නේ ඔය ලිට්මස් කේස් එක ගැන වැඩි ඕරි වෙන්න එපා. ඒක අපි 11 වසරේදී තවත් හොඳට කතා කරනවා. ඒක වෙනම පාඩමක් තියෙනවා 11 මේ 2020 පේපර් එකේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම දාලා තියෙන නිසා ඒක අරක කඩන්න නැතුව දාලා තියෙනවා. ඒකයි කරලා තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට යන් එනම් පුතේ මම මේකට ඔබට දෙන්නම් පොඩි වෙලාවක් මේක 2019 පේපර් එක 2019 මේක පේපර් එක මේකයි එතකොට මෙන්න මේකේ තියෙන මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා මේ සංකේත ටික පාවිච්චි කරලා ඒ හරි එක මෙන්න මේ ඊට උඩ ලියන්නයි තියෙන්නේ අපි කරමුද බලන්න පොඩ්ඩක් කරමුද බලන්න පොඩ්ඩක් කරන්න බලන්න ටක් ගාලා ප්‍රශ්න අංක ටික දාලා උත්තර ටික ලියන්න යන්න බෑ ටක් ගාලා මං හිතනවා වෙලාව ඇති කියලා.
උපරිම පළමු ආයනීකරණ ශක්තිය තියෙන්නේ සාමාන්‍යයෙන් පළමු ආයනීකරණ ශක්තිය උපරිම වෙන්නේ හයිඩ්‍රජන් හීලියම්. හීලියම් කියලා කියන 8 වෙනි කාණ්ඩ එකක් තියෙනවා. බලන්න මෙතන 8 වෙනි කාණ්ඩ එකක් ඉන්නවද කියලා. නියෝන් ඉන්නවනේ. නියෝන් ඉන්නවනේ. හරි. එහෙනම් මෙයා තමයි එහෙනම් මේකට ගන්න පුළුවන් උත්තරේ. මෙයා තමයි ඒකට ගන්න පුළුවන් උත්තරේ. මෙයා තමයි නියෝන්. අවම විද්‍යුත් ඍණතාවයේ තියෙන්නේ කාගේද කියලා අහනවා. විද්‍යුත් ඍණතාවයේ අවම කාගේද කියලා අහනවා. අවම විද්‍යුත් ඍණතාවයෙන් යුක්ත විද්‍යුත් ඍණතාවය ගත්තාම සාමාන්‍යයෙන් පල්ලෙහාම ඉන්න කට්ටිය සාමාන්‍ය විද්‍යුත් ප්‍රස්ථාරමත් නැහැ. පළවෙනි කාඩ් එක කට්ටියගේ තමයි අවම වෙන්නේ. පළවෙනි කාණ්ඩෙත් උඩම ඉන්න කට්ටිය තමයි. හරි. එතකොට මෙතනදී විද්‍යුත් ඍණතාවය අවම වැඩිම එක්කනා නම් කවුද? ක්ලෝරින් නේ. හරි. ක්ලෝරින් තමයි වැඩිම එක්කනා අවම එක්කනා පළවෙනි කාණ්ඩේ කට්ටිය. එතකොට පළවෙනි කාණ්ඩේ ඉන්න මෙතන ලිතියම් ඉන්නවා. එහෙනම් අපිට මෙතන ලිතියම් එක අරගෙන දාන්න පුළුවන් මෙතන අවම කියන එක. අවම එකට මෙයාව දාන්න පුළුවන් අපි. හරි. දියමන්ති එක් බහුරූපී ආකාරයක් වේ. දියමන්ති එක් බහුරූපී ආකාරයක් වේ. දියමන්ති බහුරූපී ආකාරයක් වෙන්නේ කාගේද? කාබන්. කාබන්. දියමන්ති කාබන්ගේ තමයි බහුරූපී ආකාරයක් වෙන්නේ. එහෙනම් කාබන් තමයි උත්තරේ ඒකට. කාබන් තමයි ඒකට ගන්න පුළුවන් උත්තරේ. परमाणु අතර ත්‍රිත්ව බන්ධනයක් සහිත ද්වි පරමාණුක ත්‍රිත්ව බන්ධන ට්‍රිපල් බොන්ඩ්ස් හදන එකම එකනයි නයිට්‍රජන් විතරයි. ත්‍රිත්ව බන්ධන හදන්නේ පුතේ නයිට්‍රජන් විතරයි. මතක තියාගන්න ඒක. නයිට්‍රජන් විතරයි ත්‍රිත්ව බන්ධන හදන්නේ. නයිට්‍රජන් විතරයි ත්‍රිත්ව බන්ධන හදන්නේ. හරි. නයිට්‍රජන් විතරයි ත්‍රිත්ව බන්ධන හදන්නේ. හරි. ඊළඟට ද්විපරමාණුක අණු මෙන්ම ත්‍රිපරමාණුක අණු ලෙසද වායුගෝලයේ පවතී. ද්විපරමාණුක ත්‍රිපරමාණු කොයි විදිහට අණු විදිහට තියෙන්නේ මොකද්ද කියලා අහනවා. ඩබල් බොන්ඩ්ස් and සිංගල් ට්‍රිපල් බොන්ඩ්ස් විදිහට තියෙන පරමාණු right. O2 O3 හරි. ඔක්සිජන් තමයි ගන්න වෙන්නේ නා. ඔක්සිජන් තමයි තියෙන්නේ. ඔක්සිජන් තමයි ගන්න වෙන්නේ. O2 විදිහට තියෙනවා O3 විදිහට තියෙනවා right. ඊට පස්සේ මෙන්න මෙතන ඊළඟ ප්‍රශ්න ටිකට අපි යන්න ටක් ගාලා අතුසන් මේ විදිහටම උත්තර ගත්ත කට්ටිය මේ උත්තරම දාපු කට්ටිය hands up එකක් දෙන්න බලන්න right. මේ උත්තරම දාපු කට්ටිය hands up එක දෙන්න right. හරි. ඊළඟට Li හා O අයන O යන මූලද්‍රව්‍ය සංයෝජනය වී සෑදෙන සංයෝගයේ සූත්‍රය ලියන්න කියලා කියනවා. ඉතින් මෙතනදී ලිතියම් සහ ඔක්සිජන් වල සාධනීය සූත්‍රේ ඔයාට මේක මේ හදලාම ඕනනම් පෙන්නන්න පුළුවන්. නැත්නම් Li2O කියලා ලියලා නිකන් පෙන්නන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. Li2O Li2O හරි. ලිතියම් හා ඔක්සිජන් සංයෝජනය වෙලා සෑදෙන සංයෝගයේ සූත්‍රය කියන්න පුළුවන්. මෙතන Li2O. එතනදී අපි ලිතියම් මෙහෙම ඉන්නවා, ඔක්සිජන් මෙහෙම ඉන්නවා. ලිතියම්ගේ සංයුතිතාවය 1යි. මොකද එයා පළවෙනි කාණ්ඩේ. ඔක්සිජන්ගේ සංයුතිතාවය 2යි. මොකද එයා දෙවෙනි කාණ්ඩේ. එතකොට ලිතියම් සහ ඔක්සිජන් වල දෙපැත්තේ එකට ලං කරලා ලියනවා. එකට ලං කරලා ලිව්වහම ලිතියම්ගේ සංයුතිතාවය 1 මාරු වෙනවා O ගාවට. ඔක්සිජන්ගේ සංයුතිතාවය 2 මාරු වෙනවා Li ගාවට.
Li2O වෙනවා එතකොට. අර එක පේට් කියන්නේ නැතුව. අතුස්සන එක පැහැදිලි කට්ටිය. අතුස්සන එක පැහැදිලි කට්ටිය. right good. ඊට පස්සේ පහත අයන අතුරින් Li හා O යන මූලද්‍රව්‍ය සංයෝජනය වී සෑදෙන සංයෝගයේ අන්තර්ගත කැට අයන හා ඇන අයන තෝරා ඒවා මේවා මහා මොන්ටිසෝරි ප්‍රශ්න නෙමෙයි. අර LiO ගේ තියෙන මේකේ කැට අයන ඇන අයන තෝරලා ඊට අඳින්නේ Li2 කියලා කියන Li ගේ අනිවාර්යයෙන්ම Li ධන ලිතියම් ධන අයනයන්නේ හදන්නේ. හරි. එහෙනම් මෙයා යටින් ඉරක් ගහන්න ඕනේ. ලිතියම් හදන්නේ ධන අයනය. අය කතා දෙකක් නැහැ. මේක වැරදි මේකයි. ආයේ O හදන්නේ ඍණ දෙකයි. O හදන්නේ ඍණ දෙක ආයනය. හරි. මේවා මහා හුරුතල් ප්‍රශ්න නෙමෙයිද? ඔක්සිජන් හැම වෙලේම හදන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් හදන්නේ ඒක එහෙම හදන්නකො. ලිතියම්ට ඉලෙක්ට්‍රෝනයක් නේ වැඩි. ඒ ඉලෙක්ට්‍රෝනේ තමයි එයා අයින් කරන්නේ. ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයි. ඔක්සිජන් කියන්නේ 16 2 8 6 16 එයාට දෙකක් ඕනි. දෙකක් ඕන නම් එයා මොකද කරන්නේ? දෙන්නෙක්ව අරගන්නවා. අනේ මං ගාවටත් එන්නකො මට දෙකක් ඕනි කියලා දෙකක් අරගන්න. අරගත්තම එයා හදන අයනේ මොකද්ද? O2 තමයි හදන්නේ. ඒතර උත්තර දෙක Li plus සහ O2 minus තියෙන දෙක තමයි එන්න ඕනේ. හරිද? ඕව තමයි ඔයාලට අපහැදිලි වෙනවා නම් අපහැදිලි වෙයි. හරි? ඔයාලට මොනවා හරි අපහැදිලි වෙනවා නම් ඔන්න ඔය ටික තමයි අපහැදිලි වෙන්නේ. right? ඊට පස්සේ හතරවෙනි එක C හා F මූලද්‍රව්‍ය පමණක් අඩංගු වන බහු අවයවීකරණය වීමේ හැකියාව ඇති සරලතම ඒකාවයවක නේද? C සහ F පමණක් අඩංගු වෙන බහු අවයවීකරණයක ඔන්න ඕක තමයි ඔයාලට කරන්න බෑ. ඔයාට ඕක කරන්න පුළුවන් 11 අවසරට ගියාම 11 තියෙනවා පොතේ බහු අවයවීක කියලා පාඩමක්. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන් කියලා පාඩමක්. ඒකෙදී කාබනික සංයෝග අකාබනික සංයෝග ගැන කතා කරනවා. මේ දවස්වල කාබනික පොහොර අකාබනික පොහොර යනවා. ඒ අපි ඒව ගැන කතා කරමු. එතකොට මේ හතරවෙනි එක වාට තාම කරන්න බැරි නිසා මම කරන්න යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට අපි යමු. මට මෙහෙම දෙයක් කරන්න හිතෙනවා. මම මෙහෙම දෙයක් කරන්නම් ඔයාලට. right. මෙන්න මේ රචනා ප්‍රශ්න 2018 මේ රචනා ප්‍රශ්න කරමු බලන්න ටක් ගාලා 2018 මෙන්න මේ රචනා ප්‍රශ්න කරමු බලන්න ටක් ගාලා පොඩි වෙලාවක් දෙන්න ටක් ගාලා කරන්න බලන්න උත්තර හොයපු කට්ටිය පුතේ right අපි බලමු L සහ M යනු V ධන කැටායනයක් පමණක් සාධන එළුයි එමුයි හරි ධන දෙක කැටායනයක් විතර හදන ලෝහ දෙකක් ඒ හරි ධන දෙක කැටායන හදන ලෝහ වර්ග අපි දන්න ආවර්ත වගුවේ තියෙනවා අපි දන්න එකේ තියෙනවා මැග්නීසියම් ධන දෙක හදනවා කැල්සියම් ධන දෙක හදනවා ඊට අමතරව යකඩ ධන Fe ධන දෙක ඒවා පල්ලෙහා තියෙනවා අපි කියන්නේ කමන එක අපි බලමු ඉස්සරහට M ලෝහයේ සල්ෆේටය ජලීය ද්‍රාවණයකට L ලෝහයේ එකතු කළ විට L ලෝහය ක්‍රමයෙන් ක්ෂය වෙන අතර ඒ කියන්නේ L කියන එක අධිය වෙනවලු M කියන ලෝහය අවක්ෂේප වෙනවලු ඉක්මනට වතුරට බහින්නේ මුලින්ම වතුරට බහින්නේ කවුද සක්‍රියතාවයේ වැඩි එක්කනා තමයි වතුරට බහින්නේ ඒ කියන්නේ L කියන එක්කනා ක්ෂය වෙනවා කියලා කියන්නේ L කි සක්‍රියතාවය වැඩි කියන එක නේද මම චුට්ටක් අර L කියන එක්කනාගේ සක්‍රියතාවය වැඩි මම චුට්ටක් ඒක පල්ලෙන් යන නෝට් කරගන්න L කියන එක්කනාගේ සක්‍රියතාවය වැඩිනේ L කියන එක්කනාගේ සක්‍රියතාවය වැඩි මම මේක මෙහෙම පෙන්නන්න මෙහෙම right
L සක්‍රිය වැඩි L උඩින් ඉන්නේ M පල්ලෙහින් ඉන්නේ. අතෝසන් එක පැහැදිලි කට්ටිය ඒක තේරුණු කට්ටිය. L උඩින් ඉන්න නිසානේ L මේ දිය වෙලා M ආරක්ෂා කරන්නේ හරි. එච්චරයි යහට. L හා M යනු සම්බන්ධ සංකේතන වේ එහෙම කියනවා right හරි. පිළිතුරු ලිවීමේදී L හා M සංකේතම් භාවිත කරන්න right. ඉහත සඳහන් වන රසායනික විපර්යාසයට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්නලු. අයියෝ. මේකට අදාළ සමීකරණය ලියන්න කියලා තමයි කියන්නේ. ඈ. ඒතර මොකද්ද මේ ප්‍රතික්‍රියාව? M ලෝහයේ සල්ෆේට් MSO4 මෙන්න මේක අපි MSO4 හරි මොන සමීකරණ ලියන්න යන්නේ අපි හරි මම හිතන්නේ ඔයාලට පළවෙනි වතාවට මේ වගේ ප්‍රශ්නයක් හම්බ වෙන්න ඇති මෙයාට දාන්නවලු L දැම්මහම මොකද වෙන්නේ L දිය වෙනවා කියලා කියන්නේ L සල්ෆේට් හදනවා L සල්ෆේට් හදලා M ව තනි කරනවා දෙකම ධන දෙක ආයන හදන නිසා ආයේ මේකේ වෙන කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. හරි? කිසිම කේස් එකක් නැහැ මේකේ කරන්න. මෙන්න මෙතනට ඊතලයේ දාන්න තියෙනවා. තව භෞතික අවස්ථා ටික දැම්මනම් තවත් ෂෝක් වෙයි right? මේ LSO4 කියන ද්‍රාවණයක් නිසා වෙන්න අපිට පුළුවන් එතනට AQ කියලා දාන්න ජලීය ද්‍රාවණයක් නිසා. L කියලා කියන්නේ මේ solid කියන්නේ ඝනයක්නේ ඝනයක් නිසා අපි S කියලා දාමු ඊළඟට LSO4 මෙයා ද්‍රාවණයක් නිසා අපි AQ කියලා දාමු AQ එතකොට මෙතන අතන M ඇවිල්ලා solid එකක් නිසා අපි S කියලා දාමු. මෙන්න මෙහෙම සමීකරණේ ලියුණා නම් හරි පුතේ. අත උස්සන්න මෙහෙම ලියපු කට්ටිය. අත උස්සන්න මෙහෙම ලියපු කට්ටිය එක්කෙනෙක්වත් ලියලා නැහැ වගේ ගතියක් තමයි පේන්නේ මට. හරි. ඊට රසායනික විපර්යාසයට දාලා තුලිත රසායනික සමීකරණය ලියන්න කියලා. තුලිත සමීකරණය ලියන්න කියලා කියන්නේ මෙහෙම තමයි ලියන්න ඕනේ. අත උස්සන්නකො පැහැදිලි අය ඒක. අත උස්සන්න එක පැහැදිලි අය. ඒක ලියපු විදිය තියෙනවා. දැන් එයාලා මේ MSO4 කියන එක දීලා තියෙනවා. මෙයාව දානවා කියලාත් දීලා තියෙනවා. L කෑල්ල දිය වෙනවා කියන එකේ තේරුම තමයි L ඇවිල්ලා සල්ෆේට් එක සෙට් වෙනවා කියන්නේ. M ආක්ෂේප වෙනවා කියලා කියන එකේ තේරුම තමයි M ඇවිල්ලා තනි වෙනවා කියන්නේ. M තනි වෙනවා. මම තව දුරටත් මෙහෙම පැහැදිලි කරන්නම්කෝ ඔක. හරි. දැන් මේක මගේ නිදහස් ඒ කියන්නේ ෆ්‍රී හෑන්ඩ් එකකින් මම පැහැදිලි කරන්නම්. හරි. මුලින්ම තියෙන්නේ MSO4 තියෙන්නේ. හරිද? මේකට L ව දානවා. L ව දැම්ම ගමන් මොකද වෙන්නේ? මේකේ හරි ලස්සන සීනයක් වෙන්නේ මේ L ට සල්ෆේට් කැමති වෙනවා. සල්ෆේට් L ගැන හිතක් පහළ වෙනවා. සල්ෆේට් මොකද අනේ මම එන්නම් ඔයත් එක කියලා L උත් එක්ක SO4 යනවා. මතකයිනේ වනේද? එතකොට අතන අර අසරණ M මොකද වෙන්නේ? තනි වෙනවා. අයියෝ පව් අනේ. M තනි වෙනවා. ඕක තමයි වෙන්නේ. right. ඉහත එහි ලියන ලද ප්‍රතික්‍රියාව අයත් රසායනික විපර්යාස වර්ගය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මේක ඇවිල්ලා එක්කෙනෙක් විතරක් තනි වෙලානේ නේ. එහෙනම් මොකද්ද මේකට කියන්නේ? ඒක
විස්ථාපන ඒක විස්ථාපන ප්‍රතික්‍රියා මේක ඇවිල්ලා ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. හරි එක්කෙනෙක් විතරක් විස්ථාපනය වෙන ප්‍රතික්‍රියාවක් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා එළියයි. පැහැදිලිද? ඊට පස්සේ L සහ M ලෝහ දෙක අතරින් සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටන මම දැන් කතා කරා ඉහළින් පිහිටන්නේ නම් කවුද? L. L ලෝහය තමයි ඉහළින් පිහිටන ලෝහය. L ලෝහය තමයි පුතේ එහෙනම් ඉහළින් පිහිටන ලෝහය. අත උස්සන්න මේ උත්තර තුන මේ විදිහට ලියපු කට්ටිය ආඩම්බරෙන් අත උස්සන්න බලන්න. අර තුනම ලියන්න බැරි වුණා සර් දෙකයි ලියුවේ සර්. අර ප්‍රතික්‍රියාව ලියන්න බැරි වුණා සර්. එහෙම ඉන්න කට්ටිය අත උස්සන්න මම වෙලාව දුන්නා. දැන් මේ ප්‍රතික්‍රියාව ලියන්නත් තේරුණාද? ඕම් ඔය වගේ ප්‍රශ්න එනවා පුතේ. හරි? ඔය වගේ ප්‍රශ්න එනවා. ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕන. හරි? දැන් මේ ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. තේරුණාද කියන්නේ? මේ ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රයට අපි මුහුණ දෙන්න වෙනවා. හරි? අද දැනට නම් ඔයාලට ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ඇයි? ඔයාලට ඉන්න ප්‍රශ්න වලට ෆේස් කරන්න කවුද? අම්මයි තාත්තයි තමයි පැත්තකින් ඉඳන් ෆේස් කරන්නේ. ඔයාලා ආරක්ෂා වෙලා ඉන්න. නමුත් ඔයාලට සමාජයේ නිරාවරණය වෙච්ච දවසක ඔයාලට ප්‍රශ්න දැනේ. මේ ඔබට දැන් තියෙන්නේ මේ ප්‍රශ්නේ විතරයි. මොකද්ද මේ ප්‍රශ්නේ? විභාග ප්‍රශ්නේ. අයියෝ කරුමේ නේ විභාගයේ මේ ප්‍රශ්න නේ. එහෙම ප්‍රශ්න විතරයි ඔයාලට තියෙන්නේ. අනික හැම සමාජ ප්‍රශ්නයකටම ඔයාගේ අම්මයි තාත්තයි ෆේස් කරනවා. එතකොට අනික් තේත් කියන්නම් ඔහොම තව දෙයක්. දැන් එහෙම ෆේස් කරන්න මතක තියාගන්න මෙන්න මේ කාරණේ. පුතේ ජීවත් වෙන්න. මේ ජීවිතේ අපිට ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්නේ නැතුව නොමැරී ජීවත් වෙන්න පුළුවන් අපිට ඕන ප්‍රශ්නයක් නෑ. හරි? නොමැරී හොඳට ජීවත් වෙන්න. ඒ කියන්නේ අපිට සාර්ථකව ජීවත් වෙන්න හොඳට නේද? හොඳට අපිට තියෙන්න ඕන හොඳම සාධකය තමයි ප්‍රධානම සාධකය සන්තෝෂයෙන් තියෙන්න ඕන. සන්තෝෂයෙන් ඉන්න ඕන. සතුට පවා රඳා පවතින පුතේ සල්ලිමත් මුදල්මත්. ඒ කියන්නේ මුදල් අවශ්‍යයි කියන එක මම හුවා දක්වනව නෙවෙයි. නමුත් අපිට අද ජීවත් වෙන්න බෑ පුතේ මුදල් නැත්තම්. ඔයා නිකන් හිතන්නකෝ. හරි? නිකන් හිතන්න. ඔන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටම තියෙන්නේ දෙන්නම ඉගෙන ගත්තේ නැහැ. අපි දෙන්නම ඉගෙන ගත්තේ නැහැ. එයාලා බෙදලා ඉන්නේ රයිට්. ඉතින් එයාලගේ ලොකු බඩියක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක දැන් මේ දවස්වල තියෙන බඩු පිටි ගන්න. පිටි නෑ ගණන්. ගෑස් එක 2000 ගණන්. 1 රුපියල් 1000 ගණන්ගේ වැටිලා. හරි. එතකොට පරිප්පු ගණන්, සීනි ගණන්, හාල් ගණන් ඔක්කොම ගණන්. ඔය අතරේ ඒ දෙන්නට පුළුවන්ද? හරි ඒ දෙන්නට පුළුවන් වෙයිවිද එයාලට හම්බෙන්න පුංචි පඩියෙන් සන්තෝෂෙන් ඉන්න පුළුවන් වේද? සන්තෝෂෙන් ඉන්න පුළුවන් වේද එයාලට? එයාලට සන්තෝෂෙන් ඉන්න වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ එයාලගේ අනිවාර්යයෙන්ම පුංචි මත ගැටුම් ඇති වෙනවා. මොකටද? මෙන්න මේ පදනම මත. මොකද පදනම මේ සල්ලි නෑ අනේ කෑම එකක් ගේන්න පොඩි එකාගේ පිටියක ඉවරයි. ඕයි පොඩි එකාගේ පිටියක ඉවරයි. ඕයි මේ මොගේ මේක ඉවරයි. මොගේ මේක ඉවරයි. අනම්මන නේද? එතකොට එහෙම ප්‍රශ්න ඇති වෙනවා. දැන් තමයි නේද? ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුම තමයි පුතේ අපි හොඳ වෙන්න ඕන. අපි හොඳට ඉගෙන ගන්න ඕන. අපි නැනවත් වෙන්න ඕන, ගුණවත් වෙන්න ඕන. ගුණවත් වෙන්න ඕන, නැනවත් වෙන්න ඕන. ගුණවත් කියලා කියන්නේ අපේ ගුණධර්මත් ආරක්ෂා කරගෙන පුතේ අපි හොඳට ඉගෙන ගන්න ඕන. මම ඉස්සරත් කිව්වා නේද? අම්මා ජනාධිපති නෙවෙයි, අප්පච්චි ජනාධිපති නෙවෙයි නේ. ජනාධිපති නෙවෙයි නම් අනිවාර්යයෙන්ම ඔබලා ඉගෙන ගන්න. නැත්නම් ඔබලට හරි ඉදිරියක් නැහැ. ඔන්න අම්මයි තාත්තයි ජනාධිපති නම් ප්‍රශ්නයක් නැහැ, අගමැති නම් ප්‍රශ්නයක් නැහැ. ඔන්න කියවලක් නැහැ. ඒක නිසා මේක හොඳට තේරුම් අරගන්න. මේ කාරණා ටික මේවා හොඳට පාඩම් කරගන්න. මේවා පාඩම් කරලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මේ ප්‍රශ්න වලට මුහුණ දීලා මේ අධ්‍යාපනය කියන කී එක නේද? Education is a නේද? Key of success. සාර්ථකත්වයේ අකුර තමයි අධ්‍යාපනය.
සාර්ථකත්වයේ අතුරු තමයි මේ අධ්‍යාපනය කියන්නේ. ඉතින් මේ අධ්‍යාපනය ගැන හරි සුළුවෙන් තකන්න එපා. මේ කාලේ අම්මයි තාත්තයි හැමදේම ඔයාට දීලා පුතේ ඉගෙන ගනින් පුතේ පාඩම් කරපන්. සමහර වෙලාවට වා වෙනවා ඉතින් අම්ම කෑ ගන්නවා පාඩම් කරන්නේ නැද්ද? සමහරට ඔයා පාඩම් කරනවත් නැති. ඔයාට මතකත් නැති. ඒ වුණාට එයාලගේ තියෙන නේ මල අපච්චිලා එහෙම තමයි ඉතින් හැම වෙලේම හරි නේද? ලොකු බලාපොරොත්තුවක් තියාගෙන අනේ මේ මගේ එකා ඉගෙන ගනින්නේ මගේ එකී ඉගෙන ගනින්නේ. හරි මම මුන්ට වේදන් කරන සල්ලි වලින් මුන් ප්‍රයෝජනයක් ගනීවි නේද කියලා ඒ බලාපොරොත්තු වෙන්නේ නේද? එතකොට ඒක ඔයා දැනගන්න ඕන බැලන්ස් කරන්න. ඔයා අනිවාර්යයෙන්ම හොඳට ඉගෙන ගන්නවා කියලා කියන්නේ පුතේ පොත පාඩම් කරන එක විතරක් නෙවෙයි. ප්‍රශ්න පත්‍ර කරන්න ඕන හරි. එතකොට අනික මේවා විතරකුත් නෙවෙයි. විෂය 9ක් තියෙනවනේ. ඔයා සංගීතය කරනවා නම් සංගීතයට අදාළ කුංචි නේද? මේ ස්වර ප්‍රස්තාර ටිකක් නේද? එහෙම නැත්නම් මේක තාල ටිකක් දාන්න ඕන නේද? එතකොට සරගම් එකක් කියන්න ඕන. ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරනවා නම් ඒක වාදනය කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි. ඒ වගේම පුළුවන් ඔයාලට මේ ඔයාගේ ඇතුළේ ඉන්න ස්ට්‍රෙස් එක බැලන්ස් කරන්න පුළුවන් ඒ වගේ. එහෙනම් මේ ඉගෙන ගන්න එක ලේසිද? මේ ඉගෙන ගන්න එක ලේසි වැඩක්ද? නිකම් හිතන්න දැන් ඔයාලා මේ දැන් 10 වසරේ අන්තිමට ඇවිල්ලා තියෙනවා. දැන් මෙච්චර මේ 10 වසරේ අන්තිම වෙනකම් මේ ලේසි වැඩක්ද කරගෙන ආවේ? පට්ට අමාරුයි. හරි තාම ඔයාලට හැබැයි ලේසි සමහර කල තේරෙන්නේ නැහැ. මොකද ඔයාලා තාම විභාගයක් ලිවෙන්නේ නැහැ නේද? හරියම විභාගයක් ලිව්වා නම් ඒකේ ලකුණු ආව නම් තේරෙයි අයියෝ මේක අමාරුයි. විකාරයක් එහෙම තේරෙයි. ඒ අමාරුව ජය ගන්න කොහොමද? ඒ අමාරුව කොහොමද ජය ගන්න? ඉතින් ඔයාලා වගේ ඔය විදිහට මමත් හිටියා. මමත් 10 වසරක හිටියා. මමත් 11 වසරක හිටියා. ඒ අපි ඒ විදිහට ඉඳලා ඒ ගන්න පන්නරෙන් තමයි ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඒක හොඳට තේරුම් ගන්න. හරි. ඔයා නැගිටින්න, ඔයා පාඩම් කරන්න, ඔයා හිතට ධෛර්යය ගන්න නේද? ඔයාගේ දේ ඔයා තමයි හදන්නේ. ඔයාගේ අනාගතේ ඔයා තමයි හදන්නේ. වෙන කාටවත් ඔයාගේ අනාගතේ හදන්න බෑ. මටවත් බෑ, ජයසිරිසටවත් බෑ ඔයාගේ අනාගතේ. ඔයා දැනගන්න ඕන අපෙන් ඒවා ඉගෙනගෙන ඔයාගේ ජීවිතේ ඔයාගේ ටයිම් ටේබල් එක නේ. පුතේ මතක තියාගන්න ඕනම දෙයක් දවස් 21ක් කරොත් එයා ඔක ප්‍රැක්ටිස් වෙනවා ඔයා. පාඩම් කරන්න බැරි නම් පාඩම් කරන්න අමතක වෙලා නම් දවස් 21ක් කරන්න. හැමදාම පාන්දර 5ට නැගිටින්න දවස් 21ක් එක දිගට. අද හිතාගන්න දැන් උදේ පාඩම් කරන්න. රැයට පාඩම් කරන්න බැන්න උදේ පාඩම් කරන්න. මම ඒකයි කියන්නේ. රැයට පාඩම් කරන්න බැයි නම් උදේ පාඩම් කරන්න. උදේ නැගිටින්න ඔය කම්මැලි නම් අනිවාර්යෙන් රැයට පාඩම් කරන්න. දැන් උදේ නැගිටින්න කියන මම නිකන් කියන්න කොහොමද උදේ හැරෙන්න ඕන නම් හැමදාම හවස මේ උදේ 5ට එලාම් එක තියලා හරියට දවස් 21ක් ඇහැරෙන්න. දවස් 21ක් එක දිගට 5ට ඇහැරෙන්න. දවස් 21ක් 5ට ඇහැරලා 5 ඉඳන් 6 වෙනකම් මොනවා හරි ඔයා කැමතිම මේ සිලබස් එකක් කැමතිම සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න. දවස් 21ක් එක දිගට යමක් කරොත් පුතේ හරි ඒක අනිවාර්යයෙන්ම ඔයාට සිස්ටමැටික් වෙනවා. ඔයා ඒකට හැඩ ගහලා ඔයාට ආයේ ඔයා වාය හැරවන්න ඕනේ නැහැ. ඔයා ඉබේ හැරෙන්න. පාඩම් කරන ක්‍රමයක් මම මේ කිව්වේ රයිට්. ඔයා රැට පාඩම් කරනවා නම් හැමදාම දැන් පාඩම් කරන්න පටන් ගන්නේ නැත්නම් තාම නේද? හැමදාම ඔන්න හිතන්නේ වෙලාවක් හදාගන්න 9ට මම පාඩම් කරන්න පටන් ගන්නවා. ඒ විදිහට දවසට හැමදාම 9ට පාඩම් කරන්න පටන් ගන්න දවස් 21ක් එහෙම කරන්න එක දිගට. 21ක් කරලා නතර කරන්න වෙන්නේ නැහැ. මොකද ඊළඟ දවසේ කරනකොට නේද? ඔයා පාඩම් කරන්නේ නැත්නම් කියලා පොලෙන් අහන අඩේ ඔන්න දැන් උඹේ පාඩම් කරන වෙලාව පාඩම් කරපන් කියලා මොලේ මොකද කරන්නේ ඔයාව? අර 21 දවස් 21කින් පස්සේ මෙහෙවනවා මොලේ ඔයා. හරි. මම මේ කියන්නේ කොහොමද තේරුම් ගන්න. හරි. මේවා මේ මනෝවිද්‍යාව. හරි. දවස් 21 තමයි 21. දවස් 21කින් ඕනම දෙයක් පුතේ සිස්ටමැටික් වෙනවා. ඔය හොඳ දේවල් වලට විතරක් නෙවෙයි නරක දේවල් වලටත් එහෙම තමයි ඈ. දවස් 21කින් ඕනම දෙයක් සිස්ටමැටික් වෙනවා කියලා කිව්වනේ. අනේ මට බෑ අයියෝ බෑ. අදත් කියන. අනේ මට බෑ අයියෝ බෑ. එඩත් අනේ මට බෑ අයියෝ බෑ. අනිත් අත් කියන. දවස් 21ක් බෑ කියලා කිව්වොත් බෑම තමයි ආයේ. මොකාගවත් බෑ තමයි. ඒක නිසා මතක තියාගන්න හිතට අයියාර ගන්න මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සු. හැම දෙයක්ම දෙන්නේ මිනිස්සු අපි මිනිස්සු right. ඉතින් මේ මිනිස්සුන්ට මේක බැරි නෑ. උඹලා හැමෝටම හැම දෙයක්ම තියෙනවා. හොඳ ඔළුවක් තියෙනවා, හොඳ බුද්ධියක් තියෙනවා. ඒක පාවිච්චි කරන එක තමයි පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙන්නේ. පාවිච්චි කිරීමේ තමයි ගැටලුව තියෙන්නේ. පාවිච්චි කරන්න නේද? ඕක දැන් මේ මලකඩ කාලා පොඩ්ඩක් මේ නේද? කර ගාන නේද? මුද්දට මලකඩ ටික අයින් කරලා බොර ගාලා නේද? දැන් සමහර වෙලාවට
පැයක් දෙකක් පාඩම් කරනකොට ඔලුවඩියක් කැක්කමක් ඒකනේ අඩේ පැයක්ම පාඩම් කරන්න නිදිය ගම කියලා මොලෙන් කියයි. ඔබ වීඩියෝ එක ෆෝන් එක අරන් අන්න වීඩියෝ ගේම් එකක් ගාම අර මේ ෆ්‍රී ෆයර් ගාම නේ මොකක් කරේ දෙනවා නේද PUBG නේද මොකක් හරි ගාම කියලා ඒ මොලෙන් කියයි. මොලේට යට වෙන්න එපා. මොලේට තමන්ව පාලනය කරන්න දෙන්න එපා නරක දේවල්. මං කියව එක තේරෙනවනේ. මොලේ ඔයාව පාලනය කරන්න එයි. මොලේ ඔයාව පාලනය කරන්න දෙනකොට නරක දේවල් වලට මොලේව පාලනය කරන්න දෙන්න එපා. ඔයා මොලේට හොඳ දෙයක් දීලා මොලේට හොඳ දේ පුරුදු කරවන්න. ඊට පස්සේ මොලේ මේ නිරායාසයෙන්ම ඔයාව ඒ හොඳ දෙයට ඇතුල් කරව ගන්න ඉතින් ලස්සන. මොලේ නිරායාසයෙන්ම ඔයාව හොඳ දේ ඇතුල් කරගන්න. අධ්‍යාපනයේ වටිනාකම කවදාවත් නැති කරන්න බෑ. හරි? ඔයා සමහර වෙලාවට channel කරලා තියෙනවද? මේ ඔයාට ලෙඩක් හදුනම channel කරලා තියෙනවද? channel fee එක කීයද? රුපියල් 1500 2000යි. ඒවට විතර ගෙවල් ගාව dispensary නෙමෙයි channel fee එක 1500 2000යි. ඔයා නිකන් හිතන්න ඔයා channel කරන්න කියලා දිනවා නම් නුවර ඇවිල්ලා දිනවා නම් එතන ඉන්නවා එක ડોක්ටර් කෙනෙකුට ලෙඩු 20ක් 30ක් එන වෙලාවදී. හරි අපි තුමු රුපියල් 1000 ගානේ 20ක් 20000යි. හරි ඒක channel send එකකින් විතර දවසට 20000ක් වෙනවා. හරි දවසට 20000යි කියලා කියනවා මම දැන් මේ නිකන් මේ කැල්කියුලේෂන් එකක් කරන්න හරි. නේ දවසට පුතේ 20000යි නම් හරි දවසට 20000යි නම් හරි අපි හිතමු මේ ડોක්ටර් දවස් 20ක් channel කරනවා කියලා. හරි එතකොට 20 වරක් 20 400යි 400යි බිඳු 3යි ලක්ෂ 4යි. මෙයාගේ මේ channeling ආදායම ලක්ෂ 4යි. ඉතින් ඒකට ඉරිසියා කරන්න එපා බං. ඉරිසියා කරන්න එපා. ඒක එයාගේ දක්ෂතාවය, ඒක එයාගේ හැකියාව. මං කියව එක තේරෙනවද? මම දැන් මේක දැන් ඔයාලා හිතන්න තියා මම දැන් එන්න මේ වැඩි මේ හුරන් එහෙම නෑ හුරන් කන්නේ නෑ. ඒක එයාගේ හැකියාව, ඒක එයාගේ දක්ෂතාවය. ඔයා නිකන් හිතන්න පුතේ මෙන්න මේ නේද ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා දැන් ඊට මේ ප්‍රයිවට් වලට අමතරව ඔයාට රජේනුත් ලක්ෂ 3ක් විතර හම්බ වෙනවා. තව සමහරට එයා ගෙදරත් මේව දෙනවා. ඉතින් ඒ විදිහට එච්චර ලොකු ආදායමක් එයාට හම්බ වෙන එකට ඉරිසියා කරන්න බෑ අපිට අයිතියක් නැහැ. එහෙනම් ඔයත් එතනට ගිහිල්ලා බලන්න. හරි? අප්පු අරුට එහෙම හම්බ වෙනවා. ඕක හොරා. ඕක එහෙම හිතන්න එපා. හරි? ඉතින් මේකට නේද ඔයා නිකන් හිතන්න මෙඩිකල් ෆැකල්ටි කියලා මෙඩිකල් ෆැකල්ටි යන්න අනිවාර්යෙන් O level A9ක් ඕනේ. ඒ කියන්නේ හොඳ රිසල්ට් එකක් දාන්න ඕනේ. O level පාස් වෙන්න ඕනේ. D level වලට අනිවාර්යෙන් ඒ තුනක් දාන්න වෙනවා. තාල මෙඩිකල් ෆැකල්ටි යන්න ඕනේ. මෙඩිකල් ෆැකල්ටි කියලා අවුරුදු 6ක් ඉන්න වෙනවා. අවුරුදු 5ක් 6ක් ඉන්න වෙනවා. ඒ කියන්නේ 6ක් නිකන් ඉඳලා හරියන්නේ නිකන් මේ හාල් කරලා හරියන්නේ නැහැ මෙඩිකල් ෆැකල්ටි. මෙඩිකල් ෆැකල්ටි ඉගෙන ගන්න. හරි? ඉගෙන ගන්නවා කියලා කියන්නේ එතනක් තියෙනවා එන්න ලොකු කට්ටක්. හරි? බොඩිස් කපන්න ඕන, ලේ දිහා බලන්න ඕන, ඉන්ජෙක්ෂන් ගහ ගන්න දෙනවා, හෙපටයිටිස් B හෙපටයිටිස් C ඒවා ගහ ගන්න ඕන. හරි? ඒකත් එක්ක නේද? මේ ස්ට්‍රෙස් එක මාස 6න් 6කට විභාග තියෙනවා සෙමෙස්ටර් වයිස්. හරි වයිවා තියෙනවා අයියෝ නේද ඒ අතරේ ගෙදරින් ප්‍රශ්න එනවා ඒ විභාගාස්සේ ගෙවල් වලින් ප්‍රශ්න එනවා ඒ අතරින් කොයි කැම්පස් එකට ගියාම එහෙම නේද ඔන්න හොඳ ගෑනලා මේක එහෙම බලලා නේද පිළිගන්න මේක එහෙම බලලා නේද යාළු වෙන්න එහෙම අතුල්වන් රයිට් ඒව ප්‍රශ්න එනවනේ කොහොම හරි අවුරුදු 6 කොහොමද කට්ට කාලා හොඳට ඉගෙනගෙන මේ විභාගේ පාස් වෙන්න MBBS එක ෆයිල් එක පාස් වෙන්න පාස් වෙලත් ඊට පස්සේ තමයි එයාට මෙන්න මේ පත්තිමාමෙන් ඉතින් හිතන්න එයා මේ වැය කරපු එයා රෑවල් කීයක් නාස්ති පාඩම් කරන්න නැද්ද? හරි. එයා රෑවල් කීයක් පාඩම් කරන්නේ නැද්ද කියලා හිතන්නකෝ. රෑවල් කීයක් නිදි මරාගෙන පාඩම් කරන්නේ. හරි. කැම්පස් එකේ එක්සෑම් වලට අමතරව මෙහෙම හිතන්නකෝ. ඒ තුනක් ගන්න ඒ ලෙවල් වල ඒ තුනක් ගන්න බයෝ කරලා. හරි. මම අනික් විෂයන් හැල්ලු කරනවා නෙවෙයි අනික් විෂයනුත් එහෙම තමයි. ආර්ට්ස් කරලත් ඒ තුනක් ගන්න අමාරුයි. පාඩම් කරන්නේ නැත්නම් මුකුත් කරන්න බෑ. හරි. ඒතකොට මතක තියාගන්න ওই විදිහට ඒ ලෙවල්ස් වලට පාඩම් කරනවා. ඒ ලෙවල් තමයි පුතේ මේ ලෝකේ තියෙන අමාරුම විභාගය. ආයි තර්කයක් නැහැ right? මේ අමාරුම විභාගය ජය ගන්න කොච්චර කල් එයා පාඩම් කරන්නේ නැද්ද? කොච්චර නිදි මරන්නේ නැද්ද? කොච්චර මහන්සි නැද්ද? කොච්චර සල්ලි වේදම් කරන්නේ නැද්ද? එයාගේ කැපවීම එයා ඒ කරපු කැපවීමේ ප්‍රතිඵලය තමයි එයා මේ භුක්ති විඳින්නේ. ඉතින් ඒකට අපි ඉරිසියා කරලා හරියන්නේ නැහැ. හරිද? මං කිව්ව එක පැහැදිලිද පුතේ? අපි ඒකට ඉරිසියා කරලා හරියන්නේ නැහැ. ඔයා සමහර විට හිතයි දැන් ඔයා සමහරට මේ නේද ඔය ටීවී එකේ ඉන්න සර්ලා ගැන හිතන්නේ නිකන් හිතන්නකෝ අපි දැන් නිකන් මම උදාහරණයක් ගන්නම්කෝ නේද දැන්
තිස්ස ජනනායක කියලා සර් කෙනෙක් ඉන්නන බයෝ කරන සර් කෙනෙක් හරි. ඒ සර්ගේ සාමාන්‍යයෙන් පන්ති වල එක පන්තික 1000ක් විතර ඉන්නවා. මම මේ ඔන්ලයින් කරන්න කලින් right පන්තිය 1000ක් විතර එහෙම ඉන්න ලොකු පන්ති ඉන්නේ right. ඉතින් මේ එක පන්තියක 1000ක් විතර ඉන්නවා සාමාන්‍යයෙන් ක්ලාස් ෆීස් 2000ක් විතර වෙනවා right. එතකොට නිකන් හිතන්නකො නේද? ඔයා නිකන් ගණන් හදලා බලනකොට ඔයාලට තේරෙයි අනේ මේක මාර වැඩන්නේ මේ මුම්මේ අසාධාරණේ මුම්මේ එක පැයකට හිතන්නේ නේද? එහෙම හිතන්න. ඒ වුණාට පුතේ ඒක එයා ඉගෙන ගන්න විදිහට උගන්නන්න ඉගෙන ගන්න එයාට කොච්චර කල් ගත වෙන්නේ නැද්ද? කොච්චර මහන්සියක් දරන්නේ නැද්ද? කොච්චර කැපකිරීම කරන්නේ නැද්ද කියන එක හිතන්න ඕන. අපි එහෙම ඉතලා තමයි අපිටත් සල්ලි හම්බ කරන්න ඕන නම් අපිත් ඉගෙන ගන්න ඕන. අන්න ඒකයි මම කියන්නේ. අපි පුතේ ඉගෙන ගන්න ඕනේ. නැත්නම් මේ වැඩේ කරන්න බෑ. මම කියන්නේ පැහැදිලිද ඔයාලට? හරි. ඉගෙන ගන්න ඉල්ලපන්. අම්මත් අප්පච්චිත් ජනාධිපති අගමැති නෙවෙයි. නැවතත් මම ඒක කියනවා. ඒ සර් ඒකම කියන්නේ. ඔව් ඉතින් අම්මයි අප්පච්චි හරි ජනාධිපති නම් අගමැති නම් ඔන්න ඔයාලට වෙනම කාමරයක දාලා විභාග ලියලා ඔන්න ලංකාවෙන් එකම ගලා යන්න පුළුවන්. right? ඉන්නවනේ හරි. ඉන්න මැති right? අපි හිතමු ඉන්න මැති කියලා වෙන රටකෙම ඉන්නවා right? ලංකාවේ එහෙම නැහැ කියලා හිතමු right? හරි. එතකොට අපි නැවත සැරයක් යමු ඊළඟ ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට මම යනවා. මේක දැන් මගෙත් එක්කම කරමු. දෙවෙනි ප්‍රශ්නේ මගෙත් එක්කම කරමු. ඔයාලත් මගෙත් එක්කම කියවන්න. හරි. A E J J L M P Q R යන ආවර්ත වගුවේ පිහිටි අනුයාත මූලද්‍රව්‍ය 8කි. ආවර්ත වගුවේ පිහිටි අනුයාත මූලද්‍රව්‍ය 8කි. මට අර කලින් එකත් කියන්න තව දෙයක් අපිට කරනවා. දැන් ඔයාලා සමහරලාට හිතනවා ඇති පහුගිය දවස්වල ඔයාලට අපි ඔන්ලයින් ක්ලාස් වලට ටියුට් දුන්නානේ. ටියුට් දෙනකොට සමහර කට්ටියට හිතෙන්න පුළුවන් අපෝ අද ටියුට් එකක් නැහැ නිකන් මේක පොලයක් නේ මේක නිකන් පේපර් එකක් නේ. පුතා ඔයා ඒ ෆී එක ගෙවන්නේ පේපර් එකට නෙමෙයි. ටියුට් එකකට නෙමෙයි ෆී එක ගෙවන්නේ. තේරුණාද කියන්නේ? ඒ ක්ලාස් ෆීස් එක ගෙවන්නේ ගුරුවරයාගේ තියෙන මේ ගුරුවරයා ඒ පන්තිය කරනවට තමයි ක්ලාස් ෆීස් එක ගෙවන්නේ. ඒක ගුරුවරයා ටියුට් එකක් දීම අනිවාර්ය නෑ. නමුත් අපි ටියුට් එකක් හරි පේපර් එකක් දෙනවා. ඒක දෙන්නේ අපිට උගන්වීම සඳහා පහසුවෙන්. එතකොට ඒක හොඳට මතක තියාගන්න. අපෝ ටියුට් එක මේ ටියුට් එක දෙන මේ රුපියල් මේ 600ක් 700ක් දීලා ගෙනියන්නේ කියලා එහෙම මොකක්ද එහෙම තර්ක කරන්න බෑ පුතේ. හරිද? එහෙම තර්ක කරන්නේ දැන් මේ අපි මේ කරන බෑ කැපකිරීම අපි කොච්චර දැන් හිතන්න ඔද පන්ති පටන් ගත්තේ 7ට. දැන් ජයසුරස අද පන්ති පටන් ගත්තේ 6ට හරි 6 මාට හරි නේ. හිතන්න ඒ කොච්චර කැපකිරීමක් කරනවද නේ? ඒ කැපකිරීමේ නේද තියෙන සේවා ගාස්තුවක් තමයි ආය කරන්නේ. ඉතින් ඒක නිසා එතනදී ටියුට් එක නැති වුණා එහෙම කියලා ඒක තර්ක කරන්න ඒක සුදුසු දෙයක් නෙවෙයි කියලා මම හිතන්නේ. එතකොට ටියුට් එක දෙනවා ටියුට් එක නොදීන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම තියනවනේ නේද? සමහර පාඩම් වල ටියුට් ඕන. සමහර පාඩම් වල ටියුට් එකක් ඕනේ නැහැ. එහෙම තියෙනවා පාඩම් පුතේ right? එතකොට අපි කවදාවත් නේද දැන් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා හරි ડોක්ටර් රුපියල් 1500ක් ගන්නවා. අපි ඇතුළට ගිහිල්ලා විනාඩියයි මොකද කරන්නේ කින්ද මන්ද ඇහුවා බෙහෙත් ටිකක් ලියලා දුන්නා යන්න කිව්වා. විනාඩි දෙක අයියෝ මේ විනාඩි දෙකකට 1500ක් ගන්න මට මේ විනාඩි දෙකකට 1500ක් ගන්න ඕනේ නැහැ කියලා අපි ડોක්ටර් කාඩේට තරක කරනවා. නෑ ඒක එයාගේ සර්විස් එකට අපි මේ පේමන්ට් එක දෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරි. ආවර්ත වගුවේ පිටි අනුයාත මූලද්‍රව්‍ය අනුයාතය කියලා කියන්නේ එක ළඟ තියෙන 8ක්ලු හරි. එක ළඟ තියෙන මූලද්‍රව්‍ය 8ක්ලු. මෙම මූලද්‍රව්‍ය සියල්ලේම පරමාණු ක්‍රමාංකයේ 20ට වඩා අඩුයි. හරි. පළවෙනි සෙට් එකේ ඉන්නේ කට්ටියක් right. E ඇවිල්ලා ස්වභාවයේ බහුරූප ආකාර පවතින හරි. එක් ආකාරයක් කරන්ට් එක සන්නේ ආම්මට හුරු. ඒ කියන්නේ මේ කවුද මේ? right? right? E කියන්නේ කාබන්. E කියන්නේ කාබන්. කෙලින්ම අපිට තේරුම් ගන්න පුළුවන් E කියන්නේ කාබන්. E කියන්නේ කාබන්. අහනවා බලන්න right? අපි එන උත්තර ලියමු. පටන් ගන්න උත්තර ලියන්න. E මූලද්‍රව්‍ය කුමක්ද?
උත්තරේ කාබන්. හරි කාබන්. ඉහත මූලද්‍රව්‍ය අතුරින් කාම හරි එහෙනම් දැන් මේ ටික අඳුර ගන්න එපාය. අනුයාතය නම් අඳුර ගන්න එපායනේ. හරි මම මේ මූලද්‍රව්‍ය ටික පිළිවෙලට පොඩ්ඩක් ලියාගෙන අනිත් ටික මෙතන මම උත්තර ටික රෙඩ් කරන්න. එතකොට ඔතන කාබන් කියන්නේ ඊනේ. ඊ තමයි කාබන්. හරි කාබන්ට කලින් ඉන්නේ නේද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. එහෙනම් කාබන්ට කලින් බෝරෝන් ඉන්නේ. එහෙනම් මෙතනට බෝරෝන් ඉන්නේ. බෝරෝන් කාබන් නේද? එහෙනම් මෙතන කවුද ඉන්නේ? නයිට්‍රජන් ඊළඟට ඔක්සිජන් නංගි ඔතන නේද? ඔක්සිජන් මෙතන ෆ්ලෝරින් ඊට පස්සේ මෙතන කවුද? නියෝන් ඊට පස්සේ මෙතන සෝඩියම් ඊට පස්සේ මෙතන මැග්නීසියම්. දැන් ඒව අහන්නේ නැහැ. මම ඒව ලියාගත්තේ නැහැ. මට ඕන වෙනවනේ දැන් මේ පල්ලෙයා වලට උත්තර ලියන්න. ඒකයි මම ඒව ටික මෙතනින් හොයාගත්තා. හොඳේ. right. කාමර උෂ්ණත්වයේදී නිෂ්ක්‍රීය වායුවක් ලෙස පවතින්නේ නිෂ්ක්‍රීය වායුවක් වෙන්නේ නියෝන්නේ. එහෙනම් ඒකට උත්තරේ ලියන්න ඕනේ M කියලා. එහෙනම් කුමන මූලද්‍රව්‍යද? M. විද්‍යුත් ඍණතාවයේ වැඩිම ෆ්ලෝරින්නේ. ෆ්ලෝරින්ගේ අකුර තමයි ලියන්න ඕන. L. බලන්න කොච්චර ලේසිද කියලා. හරි. මූලද්‍රව්‍ය ටික හරියට ඉන්වෙස්ටිගේට් කරගන්න තියෙන, හරියට අඳුනා ගන්න තියෙන, හරියට පරීක්ෂණ කරලා හොයා ගන්න තියෙන. ලේසි නයි. සක්‍රියතා ශ්‍රේණිය උඩින්ම තියෙන පොඩි සෝමයක කියලානේ පටන් ගන්නනේ. පොටෑසියම් නෑ. සෝඩියම් ඉන්නවා. එහෙනම් උත්තරේ මොකද්ද? Q. මේව සෙට් එකෙන් තමයි යන්නේ. මේ සෙට් එක අතරින් තමයි උඩින් ඉන්න කෙනා හොයන්න ඕනේ. හරි. G මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග සාධන සංයෝගයේ අණුවක ලුයිස් චිත් සටහන දක්වන්න කියලා තියෙන. ලුයිස් සටහන දක්වන්න කියලා කියන්නේ G කියන්නේ කවුද? නයිට්‍රජන්. හයිඩ්‍රජන් එක ඒ කියන්නේ NH3 නේ ඔය අහන්නේ. ඒ කියන්නේ ඔය අහන්නේ NH3 ගැන තමයි අහන්නේ. ඔය අහන්නේ NH3 ගැනයි අහන්නේ. හරි ඇමෝනියා වල තමයි අහන්නේ. හරි ඇමෝනියා වල ලුයිස් චිත් සටහන තමයි අහන්නේ. ලුයිස් චිත් සටහන. චිත් විතරයි තියෙන්න ඕන. එහෙනම් මම මේක මෙතන මේ ඇඳලා පෙන්නන්නම්. මෙතන ඇඳලා පෙන්නලා මම ෆොටෝ එක දාන්නම් මෙතන. right. ඔන්න ඇමෝනියා වල එහෙනම් ඔන්න මම නයිට්‍රජන් මැද H3 දෙනා තුන් පැත්තක දාන්න ඕන. හරිද? H3 දෙනා තුන් පැත්තක ඉන්නවා. තිත්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි. කොහොම තමයි එන්නේ. මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. NH3 මෙතන මේ වියුක්ම දෙකක් තිත් සටහනනේ යන්නේ. හරි මේක තමයි උත්තරේ. මේක තමයි එකට ගන්න උත්තරේ. අත උස්සන්න මේක මතක කට්ටිය. අනිත් කට්ටිය යන්නේ මතක කට්ටිය.
කිත් තියෙන ඔක්කොගේම කිත් සටහන නේ අහන්නේ. කිත් තියෙනවා. කිත් කතර නම් කතර ගමකට කමන්නේ. දැන් මේ කිත් විතරයි අහන්නේ. ඊට පස්සේ H2 වායු සාම්පලයක් නිපදවා ගැනීමට ඉහතදී ඇති මූලද්‍රව්‍ය අතුරින් විද්‍යාගාරයේදී භාවිතා කිරීමට සුදුසු වඩාත් මෙනි. හයිඩ්‍රජන් හදාගන්නයි. හයිඩ්‍රජන් හදාගන්න හොඳම මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහනවා. මැග්නීසියම් දාන්න පුළුවන් නේද? මැග්නීසියම් R වලින් පුළුවන් හයිඩ්‍රජන් හදාගන්න. R වලින් පුළුවන්. ඒ කියන්නේ R වලට හයිඩ්‍රොක්ලෝරික් දැම්මොත් එහෙම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඒ කියන්නේ හයිඩ්‍රජන් උඩින් ඉන්න මූලද්‍රව්‍යයක් දාන්න. සෝඩියම් දාන්න පුළුවන්. සෝඩියම් වලට දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ දන්නවද? සෝඩියම් වලට අම්ල දාන්න නැති හේතුව සෝඩියම් පුපුරනවා. ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවක් දක්වන නිසා. හිමාලය සමග R දක්වන ප්‍රතික්‍රියාව කෝ හිමාලය R කවුද? R මැග්නීසියම් නේ. හරි. හිමාලය සමග R දක්වන ප්‍රතික්‍රියාව අහන්නේ. එතකොට හිමාලය කියන්නේ H2O. හරි. H2O ත් එක්ක R දක්වන ප්‍රතික්‍රියාවට අදාළ හිමාලය නේ අහන්නේ. මැග්නීසියම් ඔක්සයිඩ් හදනවානේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි හදන්නේ. හරි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි හදන්නේ. ඊට අමතරව හයිඩ්‍රජන් වායු නිවද වීමක් තමයි වෙන්නේ. එතකොට තුලිත වෙන්නත් එපා. මෙතන Mg දාන්න බෑ. මෙතන විතර R දාන්න ඕනේ. ROH2 times දාන්න ඕනේ. එතකොට මේක බැලන්ස් කරනකොට මෙතනට දෙකක් දැම්ම නම් හරි. එතකොට O2යි H2යි 4යි. හරි. එතකොට මෙන්න මේකේ මෙන්න මේ මීතරේ තමයි දාන්න. මෙන්න මේ වගේ එකක් තමයි ලියවෙන්න ඕනේ. මෙහිදී ඇති සටහන ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඒ සඳහා මුල්රැවල ප්‍රතිමානීකරණ ශක්තිය වෙන්නේ නේද? මෙන්න මේකේ අර කට්ටියගේ අයනීකරණ ශක්තිය ටික තමයි දාන්න තියෙන්නේ. පළමු අයනීකරණ ශක්තිය දල සටහනක් තමයි අහන්නේ. එතකොට මෙතන දල සටහනක් කිව්වම මෙතන බෝරෝන් කාබන් ඔහොමනේ යන්නේ. බෝරෝන් කියලා කියන්නේ කීවෙනි කාණ්ඩද බලන්න. ලිතියම් බෙරිලියම් තුන්වෙනි කාණ්ඩේ. මේ තුන්වෙනි කාණ්ඩෙන් පටන් ගන්න තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ එකක් එන්න ඕන. තුන්වෙනි කාණ්ඩේට හරි මෙන්න මේ වගේ එකක් එන්නේ. අපි ඉස්සලම මම මාක් කරන් යන්නම් මෙන්න මේකේ තියෙන නේද? හයිඩ්‍රජන් හීලියම් මෙහෙමනේ තියෙන්නේ. ලිතියම් බෙරිලියම් බෝරෝන් ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා. හරි. එතකොට මම නිකන් මෙන්න මේක හීලියම්, ලිතියම්, බෙරිලියම්, මෙයා බෝරෝන්. මෙතන බෝරෝන්. මේ අනිත් ටික ඕනේ මම නෙමෙයි අර මේක මේවා කරන්නේ. කාබන්, නයිට්‍රජන් ඔයාලා සංකේත දාන්න ඕනේ. ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම් මෙන්න මේ ටික තමයි ඕනේ එතකොට. ඒතර මෙන්න මේ ටික අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට ඇඳලා මෙන්න මේ ටික ඇඳලා තිබ්බනම් හරි. හරි. මෙන්න මේ විදිහට මේක පුරවලා තිබ්බනම් හරි පුතේ. right. එතකොට මෙන්න මේක මේ විදිහට පුරවලා තිබ්බනම් හරි. කොහොම තමයි ඒකට අදාළ උත්තරේ ගන්න ඕනේ. right. ඒතර ওই විදිහට ඔයාලා ඒකට උත්තර ලිව්වා. හරි. එතකොට පුතේ
අදට දැන් අපි මේකේ සාකච්ඡා කරා ප්‍රශ්න ටිකක් මේ ප්‍රශ්න ටික අදාළ තීර ටික ආයසරයක් බලන්න ආයසරයක් බලලා ඒ කියන්නේ මේක එකවරක් නෙවෙයි දෙවරක් නෙවෙයි තුන්වරක් නෙවෙයි තේරෙන්නේ නැත්නම් 10 පාරක් හරි බලන්න 20 පාරක් හරි බලන්න මම මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්නම් අද හවස් වෙනකොට හරි ඒකත් තව පාරක් හරි බලන්න බලලා මේ දේවල් බලලා කොහොම හරි නේද ඉගෙන ගන්න පැත්ත ඔයාගේ තියෙන්නේ කියලා දෙන එක අපිට පුළුවන් ඔයාලට තියෙන ඉගෙන ගන්න පුතේ හරි ඒක නිසා මතක තියාගන්න මම අවසානටම කියන්නේ අම්මයි තාත්තයි ජනාධිපති නෙවෙයි අගමැති නෙවෙයි නම් ඉගෙන ගන්න. හරි. එහෙනම් අපි අද පන්ති නතර කරමු පුතේ. හැමෝටම ආයුබෝවන්.